හරි නේද පුතේ? හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්. මම හිතන්නේ මාව නවත් ඇති. හරි. ඔයාලා දැන් හරි. ඉස්සරලාම මම ඔයාලට මතක් කරනවා කියලා ඉල්ලීමක් කරනවා. මොනවා හරි ගැටලු තියෙන කට්ටිය ඉන්නනම් පොඩ්ඩක් කතා කරන්න බලන්න මොනවද තියෙන ගැටලු කියලා. තැන් වල නෙමෙයි මාත් එක්ක. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න. තියෙනවා ගැටලු සාකච්ඡා. ඔව්. සර් මම අර වොයිස් කට් එකක් දාලා තියෙන තිලෝම කියලා මම අද තමයි මේ ක්ලාස් එකට ආවේ. ඇත්තටම මම 2021. ඔව්. ගෙවල් කොහෙද? මං කළුතර. මම බ්ලයින්ඩ්. රයිට්. හරි. ඔයාලට මේකෙත් ඉන්න පුළුවන් ගැටලුවක් නෑ. ඔයාලට ලින්ක් එක හම්බ වුණානේ. ඔව් ගෲප් එකේ මං ඉන්නවනේ. ඒකේ දාලා තියච්ච හින්දා. හොඳයි. කමන්න ඉන්න. හරි. ඊළඟට සාකච්ඡා කළ යුතු හා දැනුම් දිය යුතු ගැටලු මොනවා හරි තියෙනවා නම් මට කතා කරන්න බලන්න. හරි. ඉස්සල්ලාම හොඳට මතක තියාගන්න. ඔයාලා ඉස්කෝලේ යන බව මම හොඳට දන්නවා. ඒක නොදැන නෙමෙයි. එතකොට බොහෝ වෙලාවට සිකුරාදා පන්තිය යන්නේ නැහැ. ඒක මම පැහැදිලිව කියලා තියෙනවා. හේතුව පාසල් යන ඔබගේ මූලික අයිතිවාසිකම් අයින් කරන එක එච්චර ගැළපෙන්නේ නැති ක්‍රියාදාමයක්. ඒ අයිතිවාසිකම ඔබ ලබාගත යුතුමයි. මොකද ඒක ජීවිතයේ අවුරුදු නැත්නම් මේ මාස කිහිපය ගෙවලා දැම්මට පස්සේ ආයි ඔබට ඒක බැහැ. ඒ නිසා ඒ අයිතිය ඔබ ලබාගත යුතුයි. ඒකට මම ගෞරව කරනවා. ඒක ඔබ යනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. නමුත් ඒ සඳහා ඔබට තියෙන අයිතිය නැති කරන්න මම සූදානමක් නැහැ. ඒක පළවෙනි කාරණය. ඒ නිසා දැන් ඔයාලා දන්නවා ලබන සතිය වගේ වෙනකොට අපි වාදා උදේවරුවට විතැන්වීමක් සිද්ධ වෙනවා යනවා එතෙන්ද. එතකොට ඉරිදා සහ සෙනසුරාදා උදේවරුවේ පැය දෙක අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් ඔබ ඒකටත් සම්බන්ධ වුණේ නැත්නම් ඉන්දුව තමයි තීරණය තමයි එක්ක සාකච්ඡා කරලා මාත් එක්ක රාත්‍රී වේලාවක් වෙන් කරගන්න එක. එහෙමත් නැත්නම් හොඳම වැඩේ තමයි මම සාමාන්‍ය රෙකෝඩින් එක ලබා දීමට කටයුතු කරයි. ඒ රෙකෝඩින් එක අරගෙන ඔන්ලයින් අවකාශය සම්පූර්ණ කරගන්න එක. මම පොරොන්දු වෙච්ච ආකාරයට විභාගයේ දක්වා ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා. ඒක නවත්වන්නේ නැහැ. ඒ සඳහා ඔබට රැඳිලා ඉන්න අවකාශය තියෙනවා. එහෙනම් ඔය මූලික තොරතුරු පිළිබඳ දෙගිඩියාවක් හෝ කුතුහලයක් ඇති කරගන්න ඕනේ නැහැ. මම සාමාන්‍ය පොරොන්දු වෙච්ච දේවල් කරන කෙනෙක්. ඒක වළක්වන්නේ නැහැ. ඒ නිසා ඒවා පිළිබඳ නැවත නැවතත් ප්‍රශ්න කරලා අපි වෙහෙසටපත් වෙන්න ඕනේ නැහැයි කියන එක මම ඔබට මතක් කරලා දෙනවා. ඒවා පිළිබඳ අර බොරු අහන්නම් වාලේ අහන්න ඕනේ නැහැ. ඔබට ඕනේ අහන්න පුළුවන්. මේක වෙන්නේ මට පැහැදිලි නැහැයි කියලා මම ඒක පැහැදිලි කරලා දෙන්න සූදානම්. right. එතකොට අර මම කිව්වේ කොරෝනා වලට නෙමෙයි යකෙකුටවත් බය නැති කණ්ඩායමක් ඉන්නවා නම් ඒ යකෙකුටවත් බය නැති කණ්ඩායමට හැකියාව තියෙනවා අපි කතා කරපු ආකාරයට අපි සාකච්ඡා කරපු ආකාරයට අපි පැහැදිලි කරපු ආකාරයට භෞතික පන්තියට එන්න. ඒකේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම උත්සාහ කරන ඇවිල්ලා පූර්ණ ආරක්ෂාකාරී විදිහට මම ඉන්න. හැබැයි ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ ඉල්ලීම මත තමයි මමත් ඉන්නේ එතනද. එතකොට ඔබ ඔබේ ආරක්ෂාව සපයා ගැනීම කරන්න ඕනේ. මොකද වෛරස් එකෙන් මට ආරක්ෂාව සපයන්න බෑ ඔබට. වෛරස් එකකින් ආරක්ෂාව සපයා ගැනීම හැකියාව තියෙන ඔබට මම උත්සාහ කරනවා මේ වෛරස් එකෙන් මව ආරක්ෂා සඳහා. තරහ වෙන්න එපා හැම කිව්වට. මොකද ගුරුවරයෙක් එහෙම නොකිය යුතුයි කියලා සමහර වෙලාවට ඔබ කියනවා ඇති. නමුත් මේකේ යථාර්ථය ඔබ තේරුම් අරගන්න ඕනේ. වෛරස් එකකින් ගුරුවරයෙක්ට ඔබ ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා ඒකට ඔබ බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් සහභාගී වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ මම. ඒ සඳහා තියෙන අයිතියටත් මම ගරු කරනවා. ඔබට ඒකට එන්න කියලා මම කියනවා. right. කාරණේ පැහැදිලි. එහෙනම් කෙටියෙන් සහ
එතකොට අපි ගිය සතියේ ඉරිදා අන්තර්වාර්තී පුද්ගල sannivedanaya පුනරීක්ෂණ පන්තියට අදාළව මට ඔයාලා කතා කළේදී සාකච්ඡා කළාද නැද්ද? ළමයි මම ඒකේ ගිය සතියේ ඔයාලට මතකද සිත එහෙමත් නැත්නම් හැඟීමක් සිතුවිල්ලක් බවට පත් වෙලා ඊළඟට කාරණේ ගත්තාම චර්යාව බවට ප්‍රකාශ වෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරා ගිය සතියේ ඉරිදා පන්තියේදී මතකද? ඔව් සර්. එhmenan මම හිතනවා ඒක ඔබට බොහොම අත්දැකීම් සහගත ක්‍රියාවලියක් බවට පත් කරමින් තමයි මම මේ ක්‍රියාදාමය කළේ. එතකොට sannivedana ක්‍රියාවලිය හරියට මහා ගංගාවක් වගේ කියලා අපි නම් කරනවා. නැත්නම් අති විශාල ගංගාවක් වගේ කියලා අපි නම් කරනවා නම් ඒ ගංගාවේ පළවෙනි දිය උල්පත එහෙමත් නැත්නම් පළවෙනි උල්පත එහෙමත් නැත්නම් අපි ආයිත් ඒ sannivedana ක්‍රියාවලිය ආරම්භක ස්ථානයේ සටහන් කරන්නේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya. මම කෙටියෙන් කියලා දෙන්නම්. අන්තර්වර්තී පුද්ගල sannivedanaya තවත් නමකින් අපි දන්නවා හඳුන්වනවා කියලා විභාගයට මේක ඕන වෙනවා. අයි පුද්ගල වර්තී කියන වචනය. පුද්ගල වර්තී කියලා කියන්නේ තමා තුල කියන වචනය. තමා තුල. දුවේ පුතේ විභාග අවශ්‍යතාවයේදී ඔබ හොඳට මතක තියාගන්න අන්තර්වර්තී පුද්ගල sannivedanaya පුද්ගල මේ කියන්නේ sannivedana අවශ්‍යතාවයේදී අන්තර්වර්තී පුද්ගල sannivedanaya සාමාන්‍යයෙන් විභාග අවශ්‍යතාවයේදී දරුවන්ගෙන් අහනවා. හැබැයි අපි හිතනවා නම් ඍජු ප්‍රශ්න අසාවි කියලා. මම හිතනවා ඍජු ප්‍රශ්න වලට වඩා අන්තර්වර්තී පුද්ගල sannivedanaya පාදක කරගෙන ඔබෙන් ටිකක් ව්‍යංගාර්ථයක් සහිත උත්සාහ කරයි. එහෙම වුණොත් ඒකටත් ඔබ සූදානම් වෙන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කොහොමද කියන කාර්යය. දැන් රිවිෂන් එකට එන්නේ අපි ඒව ඉගෙන ගන්න. එහෙම නැත්නම් මේ පන්තියට එන්නේ ඒව ඉගෙන ගන්න. උදාහරණයක් හැටියට දැන් මම ඉතිහාසයේ පේපර් වල දැකලා තියෙනවා. පරණ විෂය නිර්දේශයේත් මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya තිබුණා. එතනින් වෙනස් වුණෙත් නැහැ. උදාහරණයක් හැටියට අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ. මම ඊළඟ මාසේ ඔබ වෙත ලබා දෙන වැඩපොතට කෙටි ප්‍රශ්න එකතුවට බහුතර ප්‍රශ්න සංඛ්‍යාවක් දාන්න උත්සාහ කරනවා. මේ sannivedana වර්ගීකරණයට අදාළ ප්‍රශ්න සමහරට ප්‍රශ්න 40ක් 50ක් විතර මෙතෙන්ද ඒව එකතු වේවි. මම කියන දැන් කමල් ලේඛකයෙක් ලෙස දැකීම් පාදක කරගෙන නවකතාවක් ලිවීම සඳහා සිතන ලදී. ඒ අනුව කෙටි කලක් තුල ඔහුගේ නවකතාව උත්සවාකාරයෙන් එළිදැක්වීමට ඔහුට හැකි විය. ඊළඟට අහනවා පළවෙනි ප්‍රශ්නේ කමල් අත්දැකීම් නවකතාවක් ලෙස එළිදැක්වීම සඳහා සිතීම අයත් වන්නේ කුමන sannivedana වර්ගීකරණය නැත්නම් කමල්ගේ සිතුවිල්ල අයත් වන්නේ කුමන sannivedana වර්ගීකරණයටද? එතකොට ඔන්න එක එක තැන් වලින් පටන් ගන්නවා. සමහර අය නැත්නම් කමල්ගේ මෙම ක්‍රියාව අයත් වන්නේ කුමන sannivedana වර්ගීකරණයද? දැන් එක එක්කෙනා අර අලියාගේ ශරීර කූඩුව පිළිබඳව අර්ථකථනය කරනවා වගේ සමහරු හිතනවා නවකතාව එලි දක්වන්න ඇත්තේ සමූහ sannivedana අවස්ථාවක්. ඒක එතෙන්ඩයි තියෙන්නේ. තවත් සමහරු හිතනවා නවකතාව කියන එකයි මුද්‍රිත මාධ්‍යයට. ඒ නිසා ඒක ලිඛිත sannivedanayටයි තියෙන්නේ කියලා. ඊළඟට තවත් සමහර අය හිතනවා හරියටම මේක අහලා තියෙන අන්තර්වර්තී පුද්ගල sannivedanaya. ඒ නිසා මම ඒ ගැන ලියන්න ඕනේ කියලා. එතකොට ඒ තෝරා ගැනීම ව්‍යංගාර්ථයෙන් අහපු නිසා සමහර දරුවන්ට විභාගයේදී අහිමි වෙනවා. එතකොට තමන්ගේ දැනුම අර තෝරා බේරා ගැනීමට බැරිවීම මත තීරණ ගැනීමට බැරිවීම මත අහක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya ලක්ෂණ හරියටම හඳුනාගත්තොත් අපි ලක්ෂණ හඳුනගන්නකොට ලක්ෂණ හඳුනගන්නේ දැන් මේ දරුවන්ගේ තියෙන වැරැද්ද තමයි ලක්ෂණ හරියට හඳුනාගත්තාම අපට පුළුවන්කමක් තියෙනවා දැක්කේ නැතත් අත්විඳින්නේ නැතත් අහනකොට
මනසට අරගන්න පුළුවන් මේ කියන්නේ මෙහෙම එකක් ගැන හරියට නිකන් අර තේරවිලි ගැන කතා කරන්නකො දැන් පුංචි කාලේ අපි තේරවිලි ගැන කතා කරා. තේරවිලි ගැන කතා කරනකොට දැන් අපි නිකන් කතා කරොත් අපි කියනවා වක්ක වකයි වක දෙවකයි වත්තේ ගස් ගෙඩි ඔක්කොම කයි ඔය වගේ කතාවක් කියනකොට අපේ අත්දැකීම තමයි මේ තේරවිල්ලට දැකීම තමයි මේ තේරවිල්ලට අරන් ගිහිල්ලා වත්තේ හැම තැනම මනසින් කරක් ගහලා මේ අත්දැකීම. එතකොට ඒ තේරවිල්ල අවබෝධ කර ගැනීම සඳහා අපට ඉවහල් වුණේ අත්දැකීම. තේරවිල්ල අවබෝධ කරගන්න අපට ඉවහල් වුණේ අත්දැකීම. ඊළඟට ගත්තාම දැන් ඕනෑම තේරවිල්ලක් ගැන ගත්තාම ඔබ අත්දැකීම් එක්ක ගලපන එක තමයි එතනදී කරන්නේ. මම කියන කාරණා හොඳට තේරුම් ගන්න. ඒ අත්දැකීම් එක තේරුම් ගන්න නම් ඔබ ඒ තේරවිල්ලේ තියෙන වචනවල තියෙන ලක්ෂණ එහෙමත් නැත්නම් ඒවයේ තියෙන අනන්‍යතාවය පිළිබඳව මැච් කරගත්තොත් තමයි ඔබට උත්තරේ දෙන්න පුළුවන්. මම කියන කාරණේ ඔබට පැහැදිලිද මම මේ කියන කාරණේ? දරුවන්ට තේරුණේ නැද්ද මම මේ කියපු කාරණේ? තේරුණා සර්. ඔව්. මට උත්තරයක් දෙන්න බැඳිලක් ඉන්නවා ඔයාලා. එතකොට ආයිත් අපි තව චූට්ටක් ඉස්සරහට කල්පනා කරමු. දැන් මම ඉස්සරලාම අද දවසේ පටන් ගත්ත තැනින් ගත්තොත් එහෙම මම ඔයාලට කිව්වා විභාගයේදී අන්තර්වර්ති පුද්ගල sannivedanaya ගැන කතා කරනකොට අර ඡේදයට අහන එකේ ලක්ෂණ 3ක් හෝ 4ක් ඇතුළත් කරලා එතනදී තමයි තෝරගන්න ඕන sannivedana වර්ගීකරණය මොකක්ද කියලා. එහෙනම් පළවෙනියට අපි අන්තර්වර්ති පුද්ගල sannivedanaya සතු ලක්ෂණ මොනවද කියන එක හරියටම හඳුනා ගන්න ඕනේ. අපි සතෙක්ව අඳුර ගන්න වුණත්, සර්පයෙක්ව අඳුර ගන්න වුණත්, එහෙමත් නැත්නම් යම් කිසි එළවලුවක් පළතුරක් අඳුර ගන්න වුණත්, ඒ එළවලුවේ පළතුරේ එහෙමත් නැත්නම් මේ සතාගේ නැත්නම් සර්පයාගේ ලක්ෂණ තමයි අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ ලක්ෂණ ගණනාවක් ඒ කියන එළවලුව තුල, පළතුර තුල, එහෙමත් නැත්නම් සතා තුල සර්පයා තුල තියෙනවා නම් තමයි අපි විනිශ්චය කරන්නේ මේ අහවලාමයි කියලා. උදාහරණයක් ඇටියට ගත්තාම සුවඳ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන් එළවලුවක පළතුරක. ඊළඟට ගත්තාම පිහිටීමේ බාහිර ලක්ෂණ වෙන්න පුළුවන්, පැහැය වෙන්න පුළුවන්, වර්ණ වෙන්න පුළුවන්, හැඩය වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අන්තර්වර්ති පුද්ගල sannivedanayat ඔබ හඳුනා ගන්න ඒකේ තියෙන ලක්ෂණ ටික හරියට අඳුනා ගන්න. දැන් අපි බෙහෙත් පැලෑටියක් අත්දැකමකට අත්බෙහෙතකට ගන්නකොට ඒකේ ලක්ෂණ අපි හරියට අඳුර ගන්න ඕනේ මේක හරියට තෝරගන්න. එහෙම නැත්නම් අපි ඒ වෙනුවට වෙන එකක් යොදාගත්තොත් අපිට තියෙන රෝගේ හොඳ වෙන්නේ තව රෝගේ ඩබල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නේද? අහගන්න. මේක ටක් ගාලා ලියා ගන්න මම කියනවා පළවෙනි එක sannivedakaya හා ග්‍රාහකයා තනි පුද්ගලයෙකු වේ. sannivedakaya සහ ග්‍රාහකයා තනි පුද්ගලයෙකු වේ. එකම පුද්ගලයෙක් තමයි මේකේ ලක්ෂණ හැටියට ඉන්නේ. sannivedakaya මේ ටික ලිව්වේ නැහැ නේද? නෑ. ඒක තමයි දැන් ලියන්නේ. උත්තර දෙන එක හොඳ ලක්ෂණයක්. sannivedakaya හා ග්‍රාහකයා එකම පුද්ගලයෙක් වේ. තනි පුද්ගලයෙක් වෙනවා. දෙක පුද්ගල මනසට ලැබෙන සංජානනයන් පුද්ගල මනසට ලැබෙන සංජානනයන් අර්ථකථනය කිරීමට ඉවහල් වේ. අර්ථකථනය කිරීමට ඉවහල් වේ. මනසට ලැබෙන සංජානනයන් අර්ථකථනය කරන්න ඉවහල් වෙනවා. මේකේ තියෙන තව ලක්ෂණයක් තමයි පුද්ගලයෙක්ගේ දැන් ඇඟට කොච්චර සංජානනයක් ආවත් වැඩක් නැහැ. ඒ සංජානනය මොළයට අරන් යන්න ඕනේ. මොළයට අරන් යන සංජානනයක්. මොළයට දැන් මේක මේ මනෝවිද්‍යාත්මක මේක පැහැදිලි කරලා ඉතාමත් දැඩි ලෙස ඇඟේ කොතනට හරි ලැබෙන සංජානනයක් කෙලින්ම මොළයට
ගිහිල්ලා මොලේදී තමයි ඒක අර්ථකථනය කරන්නේ. අර්ථකථනය කරනවා කියලා කියන්නේ ඒක විග්‍රහ කරනවා. එයා ටට්ටක් ගාලා වේගයෙන් විග්‍රහ කරනවා. මේ කෑ ගහන්නේ අහවල් සතෙක්. මේ කකුලේ කන්නේ අහවල් මඳුරුවෙක් නැත්නම් මඳුරුවෙක්. මේ දැනෙන්නේ මට කෝපිවල රස. මේ දැනෙන්නේ මට මේ වර්ගයේ ටොපියක රස. අන්න ඒ තමයි දැනෙන සංජානනය අර්ථකථනය කරන මොළය හරහා. ඔබට ඒක පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන් සර්. අපි ඒක කොහොමද? ඔන්න දැන් මම ආයෙත් දැන් එතනට ඔයාලට උදව් කරනවා. එතකොට දැන් අපි විභාගයට අහුවොත් එහෙම අන්තර්වාර්තී පුද්ගල sannivedanයේ ලක්ෂණ 4ක් නම් කර ඒ වයින් දෙකක් පැහැදිලි කරන්න කියලා අපි ලියනවා. ප්‍රශ්නෙන් උත්තරේ පටන් ගන්න. වැඩපොතේ ඒක ලස්සනට කරන්න ඕනේ. වැඩපොත හැමෝටම ලැබිලා තියෙන වැඩපොතේ කරන්න ඕනේ. අන්තර්වාර්තී පුද්ගල sannivedanයේ ලක්ෂණයක් ලෙස පුද්ගල මනසට ලැබෙන සංජානනයන් අර්ථකථනය කිරීමට හැකියාව ලැබීම පෙන්වා දිය හැකිය. ඔය ටික ලියනකොට රූල් දෙකක් වැඩේ ඉවරයි. අපිට රූල් 8ක් 10ක් නේ හදා ගන්න ඕනේ. ඒක ඉවරයි. ඊට පස්සේ ලියනවා පුද්ගලයෙකුගේ එම් ලියනවා. දැන් ලියන්න යන්න එපා. දැන් අහගෙන ඉන්නවා. පුද්ගලයෙකුගේ මනස තුල අත්දැකීම් නැත්නම් පුද්ගලයෙකුගේ මනස තුළ කුඩා කල සිට එක් කරගන්න නැත්නම් ඒක රාශී කරගන්නා ලද අත්දැකීම් ගබඩාවක් ලෙස තැන්පත් කරගෙන ඇත. කිසියම් අයෙක් යම් පරිසරයක් තුළ ජීවත් වීමේදී ඔහුගේ පංචේන්ද්‍රයට ලැබෙන සංජානනයන් ඒක ඕනනම් පැහැදිලි කරනවා දැනීම මධ්‍යම ස්නායු පද්ධතිය දිගේ මොළය වෙත රැගෙන ගොස් එම වේදනයන් මොළයේදී අර්ථකථනය කිරීම සිදු කරයි. නිදසුනක් ලෙස දරුවෙක් කිසියම් සතෙකුගේ ශබ්දයක් මීට පෙර විඳ තිබුණේ නම් අරගෙන තිබුණා නම් එය ඔහු මොළයේ තැන්පත් කරගෙන තිබෙන ආකාරය මත එම අත්දැකීම පාදක කරගෙන යලිත් ඇසෙන එම ශබ්දය අසවල් සතාගේ යැයි යන්න අර්ථකථනය කිරීමට ඇලෙයිරක් විග්‍රහ කිරීමට හැකියාව ලැබෙන්නේ අන්තර්වර්තී පුද්ගල sannivedanයේ ඇති මෙම සංජානනයන් අර්ථකථනය කිරීමේ ශක්‍යතාවය මතය. මේ අනුව අත්දැකීම් බහුල පුද්ගලයන් තමන්ගේ පංචේන්ද්‍රයට වරහන් ඇතුළේ ඇස කන නාසය දිව ස්පර්ශය රම් වහලා ලැබෙන සංජානනයන් වේගවත් ලෙස අර්ථකථනය කිරීමේ ශක්‍යතාවයෙන් යුක්ත අය බවට පත් වෙයි කියලා අපි ලියනවා. ඔබට පැහැදිලි දෙයක පැහැදිලි කරපු ආකාරය ඒ පැහැදිලි කිරීම ඔබට පැහැදිලිද? ඔව් සර්. ඒක රූල් 8ක් 10ක් දැන් පැහැදිලි වුණාද නැද්ද? ඔව් සර් හොඳට පැහැදිලි. හරි. ඒක තමයි ඒක දැන් අපි මෙන්න මේ ආකාරයට ඉතාමත් නිර්වුල්ව පැහැදිලි කිරීමේ ශක්තිතාවය ලබා ගන්න ඕනේ. ඒක තමයි විභාගයට ලිවීමේ කුසලතාවය කියලා කියන්නේ. ඔබට දෙන වැඩපොත කම්ප්ලීට් වෙන්නත් උනේ ඒ ආකාරයට. එතකොට දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඒ වගේ පැහැදිලි කිරීමකට ගියොත් තමයි අපට සාර්ථක ඒකකට යන්න පුළුවන් වෙන්නේ. right. ඊළඟට තුන්වෙනි ලක්ෂණය ලියා ගන්න. තීරණ ගැනීමේදී මේකේ තුන්වෙනි ලක්ෂණය තුන්වෙනි අශ්වයක් දී පුද්ගලයාගේ දැනුමට මෙය උපකාරී වෙයි. තීරණ ගැනීමේදී පුද්ගලයාගේ දැනුමට මෙය උපකාරී වෙයි. හරි. එතකොට අපි කිසියම් decision making වලට යන්නේ. decision making කියලා කියන්නේ කරනවද නැද්ද කියන කාරණේ. එහෙමත් නැත්නම් අපි යම් කිසි දෙයක් පිළිබඳව කතා කරනවද ක්‍රියාත්මක වෙනවද කියන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන ක්‍රියාත්මක වීම මත තමයි අපි තීරණ ගන්නෙ. ඕනෑම එකක් සම්බන්ධයෙන් තීරණ ගන්න එහෙම. ඔබ විභාගයට ප්‍රශ්නයක් ලිවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න අන්තර්වර්තී පුද්ගල sannivedanaya පාදක කරගෙන. ඊළඟට
හතරවෙනි කාරණේ පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දක්වීම. පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීම. පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීම. මේකේ ලක්ෂණයක්. පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන වලට අපි ප්‍රතිචාර දක්වනවා. නිකන් ඉන්න බෑ අපට අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. දැක්වෙනවා. ඊළඟ එක මේ නිබන්ධය ඔබ ළඟ තියෙනවා. පුද්ගලයා තුල සිදුවන ආත්ම භාෂණයක් ලෙසද සලකයි. පුද්ගලයෙක් තුල සිද්ධ වෙන ආත්ම භාෂණයක් හැටියට මේක සලකනවා. ආත්ම භාෂණය කියන වචනේ ආත්මය කියලා කියන්නේ තමත් තුල කියන එක. භාෂණය කියලා කියන්නේ කතා කිරීම තුල කියන එක. ආත්ම භාෂණය කියන වචනේ තේරුම තියෙන්නේ තමන් එක්ක කතා කරනවා. ඒක පේන්නේ නැහැ behind ඇතුලේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කතා කරනවා. ඒ උදාහරණයක් ඇටියට අපි ඕනෑම ක්‍රියාවලියක් කරන්න යනකොට අපි කතා කරනවා. මම මේක අඳිනවාද? මම මේ සපත්තු දානවා. මම මේ සෙරෙප්පු දානවා. මම මේ වෙලාවට පිටත් වෙනවා. මම මේ වෙලාවට මූණ හොදනවා. ඊළඟට අපි අපිත් එක්ක නිකන් අරගන්න තත්ත්වෙකුත් තියෙනවානේ. නිකන් උදාහරණයක් ඇටියට අරගන්න තත්ත්වයක් ගත්තොත් එහෙම දැන් අපි කඩේකට යනවා. අපි අපිත් එක්ක මාර විදිහට අරගන්නවා. ඒක අරගන්න එක හරියට තේරුම් ගන්න ඕනේ. මම කියලා දෙනවා. අපි මාර ෆයිට් එකක ඉන්නේ. හොගාලා අපි ඇතුලේ ගහ ගන්නවා. අපි කඩේකට යනවා. අතේ රුපියල් 5000ක් අරන් යනවා. ඒ 5000ක් අරන් යනකොට අපි යන්නේ අම්මා දීලා තියෙන ඇඳුමක් ගන්න කියලා සල්ලි. කාලෙකින් ඇඳුමක් ගන්න සල්ලි හම්බ වෙන්නේ. ඒ ගිහිල්ලා ඇඳුම් කඩේ රාක් අතරින් එහාට මෙහාට යනවා. යනකොට අපේ නෙත ගැටෙන ඇඳුමක් අතට ගන්නවා, බලනවා, ඇඟට තියනවා. ඊළඟට ආයි තව ටිකක් එහාට යනවා. ආයි වෙන ඇඳුමක් අරගන්නවා, ඇඟට තියනවා, බලනවා. ආයි ඒ ඇඳුම එල්ලනවා. ආයි කලින් ගත්ත ඇඳුම ළඟට එනවා. ආයි ඒක බලනවා. ඒකේ උස කොච්චරද, දිග කොච්චරද, පළල කොච්චරද කියලා. ආයි ඊළඟට තව වටයක් කරකනවා. ආයි තව ඇඳුමක් අතට ගන්නවා. ඔය වගේ ඇඳුම් හතරක විතර ලක්ෂණ බලලා ඊට පස්සේ දෙකක් විතර ඇඳලත් බලලා දැන් ඉතින් එහාට උන් අරගන්න පටන් ගන්නවා. අරක ගන්නවද මේක ගන්නවද? අරක ගන්නවද මේක ගන්නවද? අර වගේ තමයි මීයට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අර චීස් කනවද මේ චීස් කනවද? අර චීස් කනවද මේ චීස් කනවද? අනර තීරණ ගැනීමේදී ආත්ම භාෂණයක් හැම වෙලාවෙම අපි අපිත් එක්ක අර ගැනීමක් සිද්ධ වෙනවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය තුළ. ඔබ එහෙම ඔබත් එක්ක අභ්‍යන්තරයෙන් අරගන්නේ නැද්ද? මම මේ වචනේ කිව්වේ ඒ කියන්නේ ගැටුමක් ඇති කරගන්නේ නැද්ද අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය? ගැටුම් ඇති කරගන්නේ නැද්ද? ඕනතරම් වෙනස්. අනිවාර්යෙන්. ඒක තමයි මේ ආත්ම භාෂණයේ තියෙන පළවෙනි මේක ආත්ම භාෂණය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි අපිත් එක්ක තර්ක කරලා අර තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ ඇත්තට ඒක. ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ. ඒකට අපි අපිත් එක්ක නිරන්තරයෙන් සංවාද සාකච්ඡාවල ඉන්නවා. ඒතකොට ඒ නිසා තමයි අහන්නේ අර අපි නිතරම අහන්නේ කවුරු හරි දෙයක් කල්පනා කර ඉන්නකොට නැත්නම් කවුරු හරි දෙයක් යම්කිසි ඒකමිතික අරමුණක ඉන්නකොට අපි අහන්නේ ඔයා මොනවද කල්පනා කරන්නේ නැව ඔච්චර? අන්නේ අන්තර්වර්තී පුද්ගල සංවේදනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය තමයි එතන සිද්ධ වෙන්නේ. ඊළඟට මම හිතන්නේ මේකේ අවසාන ලක්ෂණය තියෙන්නේ සිත ඇලෙයිරක් මනස ප්‍රමුඛව ක්‍රියාත්මක වීම. සිත ඇලෙයිරක් මනස ප්‍රමුඛව ක්‍රියාත්මක වීම. හිත එහෙමත් නැත්නම් මනස ප්‍රමුඛව මේක ක්‍රියාත්මක වෙනවා. සිත සහ මනස කියන එක එකයි. ඒ නිසා ඇලෙයිරක් දා ගන්නවා. සිත ඇලෙයිරක් මනස. මේ මම එතනදිත් චූට්ටක් පැහැදිලි කරන්න ඕනේ. ඒක මම දන්නේ කොච්චරක් ඔබට අර්ථකථනය කරගන්න පුළුවන් වේද කියලා. ජීව විද්‍යාත්මකව දුවේ ජීව විද්‍යාත්මකව ඔපරේෂන් එකකදී කාගේ හරි හිතක් ඔපරේෂන් කරලා තියෙනවද? මම අහන ප්‍රශ්නේ මම නිකන් වෙන කතාවක් ඔබේ අරමුණක් වෙනස් කරන්න මම උත්සාහ කරන්නේ. හිත කියන්නේ මොන ඉන්ද්‍රියකද? තවත් විදිහකට මම අහනවා. සිත යනුවෙන් අදහස් කරන්නේ කුමන ඉන්ද්‍රියයටද?
ඔබ එහෙම විද්‍යාවේදී ඉන්ද්‍රියක් ගැන ඉගෙන ගත්තද? හදවත හදවත. හිත කියලා ඉන්ද්‍රියක් ඉගෙන ගත්තද විද්‍යාවේදී? භෞතික ඉන්ද්‍රියක් නෑ. ආත්මය. හිත කියලා භෞතිකව කියන ඔපරේෂන් මට්ටම එහෙම කරන්න පුළුවන් ඉන්ද්‍රියක් නෑ. ඒක ඒක තමයි. එහෙම හදවත වෙන්න බෑනේ. හදවත භෞතිකව තියෙනවනේ. ඔව් හදවත භෞතිකයි. එතකොට හදවත භෞතිකව තියෙනවා නම් ඔපරේෂන් කරන්න පුළුවන් වගේ ඉන්ද්‍රියක් හිත කියලා එකක් නැත්තම් හදවතට හිත කියලා කියන්න බෑ. එහෙමනම්. උනාර අපේ දැන් මේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. එතකොට මේ දැන් තාමත් අපිත් හිතනවා අපිටත් හිතනවා ඒක හිත කියන්නේ හදවත කියලා. ඇත්තටම ආයෙත් තර්ක කරලාම හිත කියන්නේ හදවතද? නෑ. හිත කියන්නේ හදවතද? නෑ සර්. නෑ. අන්න එහෙමනම් දැන් එතනදී චුට්ටක් තේරුම් අරගන්න ඕනේ. දැන් අපි දන්න මේ heart operation කියන එක කරනවා. සමහර අයට හදවත් සැත්කම් කරනවා. හදවත් බද්ධයන් පවා කරනවා නේද නැද්ද? කරනවා. හදවත් බද්ධයන් මේ මම කියන කාර්ය චුට්ටක් අහගෙන ඉන්න. හදවත් බද්ධයන් පවා කරනවා නෑ. කරන්නේ කරන්නේ නැද්ද කරනවද? ඒක තමයි. කරනවා. එතකොට දැන් කාගේ හරි හදවතක් ගලවලා තව කාට හරි බද්ධ කරාම හිත කියලා කියන්නේ හදවත නම් එතනින් පස්සේ එයා ක්‍රියාත්මක වෙන්න ඕන වෙනස් පුද්ගලයෙක් ඇටියෙන්නේ. ළමයි තේරුණේ නැද්ද? ඔව් ඒක තේරුණා සර්. හැබැයි එහෙම වෙන්නේ නැහැ නේද? නෑ. එහෙනම් අපිට මේ හදවතට හිත කියලා කියන එක අයින් කරගන්න වෙනවා අකමැත්තෙන් වුණත්. එහෙම අයින් කරගන්න වෙනවද නැද්ද? අනිවාර්ය වෙනවා. අනිවාර්යයෙන් වෙනවා. very good. හරි හොඳ උත්තරයක්. ඍජුයි. මේ ප්‍රකාශය ඍජුයි. එතකොට අනිවාර්යෙන් වෙනවා. එහෙම නැත්නම් අපි හිත කියලා කියන්නේ හදවත නෙමෙයි කියලා දැන් තේරුම් ගන්න. එහෙමනම් අනිත් පැත්තෙන් ආයෙ අරගෙන බලමු පුංචි කාලේ ඉඳන් අපි අත්දැකීම් ලබා ගන්න අපි කොහෙද ගිහිල්ලා තැම්පත් කරගන්නේ? මොලේ. මනස තුල අපි තැම්පත් කරගන්නවා. අපි පුංචි කාලේ ඉඳන් ලබා ගන්නාලද අත්දැකීම් සම්භාරය තැම්පත් කරගන්නේ මොලය තුල, මනස තුල. ඔබට දැන් පැහැදිලි. එතකොට දුපතේ දැන් අපි නිකන් ආයෙ කල්පනා කරමු. දැන් මම දැක්ක ඊයේ පෙරේදා දාලා තිබුණ මේ ප්‍රවෘත්ති දැන් අර ඕනේ නැහැ ඒක ඕනේ නැහැ. මෙහෙම කරමුකෝ. ඊයේ පෙරේදාත් නෙමෙයි. දැන් සාමාන්‍ය කෙනෙක්ව රියානතුරකට ලක් කරනවා. රියානතුරකට ලක් වෙලා තදබල වැදීමකට ලක් වෙලා මොළය අක්‍රිය වෙනවා. නැත්නම් මොළය මිය යනවා. හදවත වැඩ. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි ඒක තමයි ඔය නම් කරන්නේ සාමාන්‍ය මේ කෝමා තත්ත්වයකටපත් වෙලා ඉන්නවා කියලා නම් කරනවනේ සමහර වෙලාවට. එහෙම කරනව නේද නැද්ද? ඔව් සර්. අර මම අර කියන්න ගිහලා නවත්තපු කතාව තමයි මේ දවස්වල මොකද කලාකරුවෙක් සනත් කලාකරුවා මේ සරත් චන්ද්‍රසිරි. ඔව් සරත් චන්ද්‍රසිරි කලාකරුවා කොමා තත්ත්වයකටපත් වෙලා දැන් රෝහල්ගත වෙලා ඉන්නවා. එතකොට ඒකේදී වෙලා තියෙන්නේ මොකද්ද? හදවත වැඩ කරනවා, මොළේ වැඩ කරන්නේ නැහැ. ඒකනේ සාමාන්‍ය කතාන්දරේ. ඒතකොට සාමාන්‍යයෙන් ඒක එහෙම තිබිලා රිකවර් වෙන්න පුළුවන්. රිකවර් වෙන්න පුළුවන් කියන්නේ යථාකාරයේ සෙල්ස් විනාශ වෙච්ච ඒවා වෙනත් ආකාරයකට මේවා මොනවද අපි කියන්නේ ප්‍රතිනිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ප්‍රතිනිර්මාණය වුණොත් ඒ தত্ত্বය යථාර්ථවාදී. ආයෙ හොඳ වෙනවා, සුව වෙනවා. ටික ටික රිකවර් වෙනවා අපි කියන්නේ ඒක. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නද? එහෙම නැති වුණොත් සම්පූර්ණයෙන් කරන්නේ වෛද්‍යවරු ඒ කියන්නේ ඔහුගේ මොළය මිය ගිහිල්ලා කියලා තමයි තීරණය කරන්නේ. මොළය මිය ගියාට පස්සේ කොච්චර හදවත වැඩ කරත් ඔහුට තීන්දුව ගැනීමේ හැකියාවක් නැහැ. අන්න එහෙමනම් අන්තර්වර්ති පුද්ගල sannivedanaye සිත එහෙමත් නැත්නම් මනස කියන ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ මේ මධ්‍යම ස්නායු පද්ධතිය සහ මොළය කියන ක්‍රියාකාරකම අදනම් කරගෙන. ඔබට ওই කියපු සරල උදාහරණ තේරුම් ගන්න පුළුවන් වුණාද? ඔව් හදවත මිය ගියොත් අනිවාර්යෙන් ඒ පුද්ගලයා ඩෙත්. නමුත් මොළය මිය ගියා කියලා ඒ පුද්ගලයා ඩෙත් වෙන්නේ නැහැ. ඔබට පැහැදිලිද? පැහැදිලි සර්. ඔව්. ඒතකොට සාමාන්‍ය අවශ්‍ය නම් මොළය මිය ගිය කෙනෙකුගේ රිකවර් වෙන්නේ නැහැ කියලා පවුලේ
දැන් වෛද්‍යවරයා විසින් පවුලේ කට්ටියට දැනුම් දුන්නාට පස්සේ ඕනේ නම් එයාගේ අවයව ඩොනේට් කරන්න පුළුවන් පරිත්‍යාග කරන්න පුළුවන් ජීවග්‍රහණය ඉන්නකොට. ඒකට හાર્ට් එකේ වුණත් වෙන කාට හරි පරිත්‍යාග කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒවා සක්‍රීය අවයව. හැබැයි මොළය මිය ගිහිල්ලා තියෙනවා. දැන් ඔබට කාරණේ පැහැදිලිද? ඔව් සර්. සර්. එහෙනම් අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ දැන් ඔය අපි කතා කරේ සිත මනස කියන ඉන්ද්‍රිය අපි හිතාගෙන හිටපු තැන නෙමෙයි තියෙන්නේ, හිතාගෙන හිටපු විදියට නෙමෙයි තියෙන එක වෙනත් ආකාරයක තැනක තියෙන ඉන්ද්‍රියක් බව ඒත්තු ගැන්වීම විතරයි මම එතනදී ඔබත් එක්ක කළේ. ඊළඟට එහෙමනම් දැන් ඔබට විභාගයට ඇහුවොත් මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ මම දීලා තියෙනවා. දැන් 6ක් ලියලා තියෙනව නේද දුවේ පුතේ? ඔව් 6ක් තියෙනවා. ඔව් ඒ 6න් 4ක් පැහැදිලි කිරීමට හෝ 2ක් පැහැදිලි කිරීමට තමන් අර මෙනෙහි කරන වෙලාවක පාඩම් කරන වෙලාවක ඔය කියන 6ට ඡේද 6ක් ලෑස්ති කරගන්න වෙනවා. ඡේද 6 ලෑස්ති කරගන්න බැරි නම් තමයි ගුරුවරයා හැටියට මාව ආමන්ත්‍රණය කරන්න ඕනේ. සර් මේ කියන එකට මට ඡේදයක් ලියාගන්න බෑ. මට මේකට ශක්තිතාවයක් නැහැ. මට ඒකට උදව් කරන්න. ඒක තමයි ගුරුවරයා හැටියට ඔබ ගන්න ඕන ප්‍රයෝජනේ මගේ. ඔතනදී දැන් ඔබට එහෙම ඡේදයක් ලියාගන්න බැරි එකක් තියෙනවද දැන් මේ වෙලාවේ? ඕකෙන් රූල් 8ක් පැහැදිලි කරගන්න බැරි මොකක් හරි තියෙනවා මම කියලා දෙන්නම් දැන්. සර් සංකල්පය හා සම්බන්ධ වේ කියලා කියන්නේ සිත හා මනස ප්‍රමුඛව කරගෙන ක්‍රියා කරන එකමද? ඔව් ඒකත් උතන ඕන නම් ලියා ගන්න පුළුවන්. ඒක හැබැයි මෙහෙම දෙයක් තියෙන. ඒක ප්‍රයෝජනයක් හැටියට අපි ගන්නවා පහළදී. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ සංකල්පය ඩෙවලොප් කරගන්න මේක හේතු වෙන එක ප්‍රයෝජනයක් හැටියට ගන්න. එතකොට මම එතනදී ඒක කියලා දෙන්න දෙනවා. සර් ඒක ගුරුවත් පොතේ දීලා තියෙන ලක්ෂණ කියලා ඒ දෙකටම අයත් වෙනවද සර්? දෙකටම ගන්න පුළුවන්. කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ කෙනෙක්ගේ සංකල්පය. ඒක හරි. ඒක වැරද්දක් නැහැ. උඩටත් ඕනනම් ගන්න. ඒක වැරද්දක් නැහැ. අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ සංකල්පය. සර් ආත්ම භාෂණය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. පුතේ මම ඒක හොඳට මම කියලා දෙන්නම් අහගන්න. දැන් එතකොට ප්‍රශ්නේ මෙහෙම ගමුකෝ. අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ 4ක් නම් කර ඉන් දෙකක් පැහැදිලි කරන්න. අපි හිතමු ওই ප්‍රශ්නේ කියලා ඔයාලා එකට ලියන ලක්ෂණ 4. දැන් 1 2 3 4 ලියලා ඕකේ ලියවිලා තියෙනවා පුද්ගලයා තුළ සිදුවන ආත්ම භාෂණයක් ලෙසද හැඳින්වේ කියලා ලියනවා. හරි. ඒක ලක්ෂණය. ඊට අපි පැහැදිලි කරන්න ගන්නවා. මෙහෙම පටන් ගන්න. අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය සතු ලක්ෂණයක් ලෙස කියලා කමාවක් දාලා highlight වෙන්න ලියනවා. පුද්ගලයා තුළ සිදුවන ආත්ම භාෂණයක් ලෙසද මෙය හැඳින්වේ. හරි. එහෙම ලියනවා. එහෙම ලියලා ඊට පස්සේ අපි කියනවා ආත්ම භාෂණය යනු තමා සමග කතා කිරීමයි. අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේදී වෙනත් බාහිර පාර්ශවයක් නොමැතිව පුද්ගලයෙක් තමන්ගේ පංචේන්ද්‍රයට දැනෙන ආවේදන මොළයට රැගෙන ගොස් එම අත්දැකීම් සමග ගලපමින් ඔහු සමගම කතා කිරීම. එසේත් නැත්නම් කිසියම් තීරණයක් ගැනීමේදී ඔහු ඒ තමා සමග ගනුදෙනු කිරීම ආත්ම භාෂණය ලෙස හැඳින්වේ. හරි? හරි. ඊට පස්සේ ওই ටික කියන. දැන් මම ඊට පස්සේ ඔන්න උදාහරණ ටිකක් දැන් ඔන්න කියාගෙන යන්නම් ඈ. දැන් අපි උන් වැඩක් කරනවා. දැන් ඔන්න ආත්ම භාෂණය. මම මේ ආත්ම භාෂණය දැන් කියනවා. උදේම දැන් ඔන්න ආත්ම භාෂණය. මේ ඔයාලගේ ආත්ම භාෂණය ක්‍රියාත්මක වෙන ආකාරය. අල්ලා මේ වතුර ටිකක්වත් දෙන්න බාලෙක් නෑ. හරි. උදේම ඔයාලගේ ආත්ම භාෂණය ක්‍රියාත්මක වෙන ආකාරය. නෑ නේ ටිකයි ඉන්නවා ගාව. හරි. හොඳට අහගන්න. මූ කියවනවා මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. මට මෙලෝඩියක් තේරෙන්නේ මොනවා කියවනවද දන්නේ නැහැ මේක. ඊළඟට ගත්තාම ඉඳපන්කෝ ටිකක් ඉඳපන්කෝ අහගෙන ඔක කියන දේ හොඳට තේරුම් ගන්න අපට පුළුවන්. රයිට් මේක තමයි මූ මේ කියන්නේ. හරි. අර උදාහරණෙත් එක්ක මට මේක ගලප ගන්න පුළුවන්. ඒක තමයි සංනිවේදන අන්තර්වර්ති පුද්ගල සංනිවේදන ආත්ම භාෂණය කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට තමත් එක්ක ගනුදෙනු කරනවා. මට තේරුනේ නැහැ. දැන් හරි දැන් තේරුණා. දැන් මේ කියපු සංවාදේ ඔයාලා තුල දැන් මේ වෙනකොට වෙනවා. හැබැයි උනාට ඔයාලා ඒක එළියට පෙන්නන්නේ නැහැ. තේරුණාද මම මේ කියන කාරණේ? දැන් උන වඩේකාරයෙක් බස් එකට ඇවිල්ලා වඩේ විකුණනවා. නැත්නම් පොත් විකුණනවා. නැත්නම් මොන හරි අයිටම් එකක් විකුණනවා. මරු බඩුවක් තමයි අම්මෝ මුගේ තියෙන කට්ටකම මූ මේක හංගලා මෙහෙම කතා කරන්නේ මේක ගැන කිව්වේ නෑ මේ ටික රයිට් මේ ටික දැන් ඕන්න කියනවා හරි දැන් අපි මේ බස් එකේ භාණ්ඩයක් විකුණන පුද්ගලයා ගැන අපි ওই විදිහට අපි අතර සංවාදයක් යොදා ගන්නවද නැද්ද යොදා ගන්නවා සර්. යොදා ගන්නවා.
ඒක තමයි මේ ආත්ම භාෂණය කියලා කියන්නේ. ඒකට හැම වෙලාවෙම කිසියම් දෙයක් සම්බන්ධයෙන් කඩේ මුදලාලි සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් පස්සෙන් එන කොල්ලෙක් සම්බන්ධයෙන් ඔහුට පෙන්වුවේ නැති වුණාට අපි ආත්ම භාෂණයක් සිදු කරනවා. තේරෙනවද මම මේ කියන කාරණේ? ඔව් තේරුණා සර්. සර් සංකල්පයේ පෝෂණයයි සංකල්පය ඒක සම්බන්ධ වෙයි කියන්නේ දෙකම එකක්. මට තේරුණා සංකල්ප පෝෂණය කියලා කියන්නේ සංකල්පය හා සම්බන්ධ වෙයි කියලා කියන්නේ සර්. ඔව් ඒ කියන්නේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya හැම වෙලාවෙම සංකල්පයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඒක ගලවන්න බෑ. හරි ඒක නිකන් ගහට පොත්ත වගේ ඇලිලා තියෙන්නේ වෙන් කරොත් සංකල්ප වෙන් කරොත් එතන අන්තර්වර්තී පුද්ගල sannivedanයක් නැහැ. පෝෂණය කියලා කියන්නේ ගහ කාලයක් යනකොට තමන්ගේ වර්ධනය හේතු කරගෙන ඒ පොත්ත ටිකක් විස්තරණය කරගන්නවද නැද්ද ලොකු කරගන්නවද නැද්ද අපසරි වැඩි කරගන්නවද නැද්ද ගහ වැඩි කරගන්නවා සර්. වැඩි කරගන්නව නේද? ඔව් සර්. එතකොට අපිත් එහෙම තමයි. දැන් මගේ ස්ව සංකල්පය අවුරුදු 10ක් වෙනකොට තිබුණේ බොහොම අර ලපටි ගහක පොත්ත වගේ අවුරුදු 10ක් යනකොට තිබ්බේ මගේ ශක්තිතාවයන් මං අඳුනනකොට තිබ්බේ බොහොම සීමිත ප්‍රමාණයක්. හැබැයි අවුරුදු 15ක් යනකොට මම තව ටිකක් ඒ මගේ ස්වසංකල්පය වර්ධනය කරගත්තා. මගේ ස්කිල්ස් ටික, මගේ ශක්තිතාවයන් ටික, මට හැකියාවන් ටික මම වැඩි කරගත්තා. අවුරුදු 20ක් වෙනකොට මම තව ටිකක් වැඩි කරගත්තා. මට 25ක් වගේ වෙනකොට මේ තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ටිකක් ප්‍රබල වෙන්න පුළුවන් වුණා. අවුරුදු 35ක් 40ක් වගේ වෙනකොට මම එන්න මගේ ස්වසංකල්පය ටිකක් ලොකු කරගන්නවා. තේරෙනවද මම කියන කාරණේ? ඔව් සර්. සංකල්පය කියන එක තාම මම දැන් කියලා දුන්නේ නැහැ නේ. මම දැන් ඊළඟට කියලා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. එතකොට එතනදී අපි මේක අල්ලගත්තා නම් හරි. right. එහෙනම් අපි එතනට යමුද මේකෙන් බැහැර වෙලා? තාම මෙතන තියෙනවද ප්‍රශ්න? නෑ සර්. හරි. එහෙනම් ඊළඟට අපිට තියෙන මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye ප්‍රයෝජන ගැන කතා කරන්න. ඉතින් ප්‍රයෝජන කියලා කියන්නේ ලක්ෂණ නෙමෙයි. ඉස්සාම ඒක තමයි හරියට තේරුම් ගන්න. ප්‍රයෝජන කියලා කියන්නේ අපිට එකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද කියන එකනේ. දැන් අපි සාමාන්‍ය ජලයේ ප්‍රයෝජන කියලා ගත්තාම අපි ලක්ෂණ ලියන්නේ නැහැනේ. පොල් ගහක ප්‍රයෝජන කියලා කිව්වහම අපි ඒකේ ලක්ෂණ ලියන්නේ නැහැ. දුම්රියේ තියෙන ප්‍රයෝජන භාණ්ඩ ප්‍රවාහණය කරන්න පුළුවන්. මගින්ට යන්න පුළුවන්. ඒ වගේ ප්‍රයෝජන අපි වෙනම ගන්නවා. එතකොට මේ ප්‍රයෝජන කියන එකයි ලක්ෂණ කියන එකයි දෙකක්. එහෙනම් ඉස්සරලාම ওই දෙක විභාගයට අනාගත්තොත් A level වලට මීඩියා වලට ඒකක් ගන්න බෑ. එහෙනම් ඉස්සරලාම ওই දෙක ක්ලියර්ලි වෙනස් කර ගන්න ඕනේ. උතේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye තියෙන ප්‍රයෝජනයක් තමයි පුද්ගලයෙක්ට ඔහුගේ පර්සනැලිටි එක වර්ධනය කරගන්න එක හේතු වෙනවා. පෞරුෂය කියලා කියන්නේ පර්සනැලිටි. ඒක පෞරුෂය වර්ධනය කර ගැනීමට අන්තර්වර්තී පුද්ගල sannivedanaye බොහොම ප්‍රයෝජනවත් වෙනවා. පෞරුෂත්වය කියලා කියන්නේ තමාගේ තියෙන දක්ෂතා, කුසලතා, ඉදිරිපත් වීමේ හැකියාව ඊළඟට ගත්තාම කිසියම් පුද්ගලයෙකුගේ තියෙන තීරණ ගැනීමේ ශක්්‍යතාවය දැන් අපි නිකන් කතා කරනකොට කියනවානේ අම්මෝ එයාට නම් මාර ලීඩර්ෂිප් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් එයාට නම් මාර හැකියාවක් තියෙනවා. එයාට නම් මාර කතිකත්වයක් තියෙනවා. එයාට නම් මාර දක්ෂතාවයක් තියෙනවා. එයාට නම් ක්‍රීඩා කරන්න මාර හැකියාවක් තියෙනවා. ඔය වගේ අපි එක එක්කෙනා ගැන කියනවනේ. අර්ථකථනය කරනවනේ. එතකොට එයා ඒක දියුණු කරගත්තේ තමත් එක්ක ඔයා යත් එක්ක ගනුදෙනු කරලා මට මේක පුළුවන් I can මට පුළුවන් මම මේක කරනවා මට මේක බැරි නෑ මට බැරි නම් වෙන කාටවත් පුළුවන් වෙන්න විදියක් නෑ ඒ නිසා මම අනිවාර්යෙන් කරනවා එතකොට අන්තර්වර්තී පුද්ගල sannivedanaye තියෙන එක ප්‍රයෝජනයක් තමයි තමන්ගේ පර්සනැලිටි එක ඒ කියන්නේ තමන්ගේ පර්සනැලිටි එක කියලා කියන්නේ තමන්ගේ යටපත් වෙලා තියෙන හැකියාවන් ඉස්මතු කරලා ඒක සමාජය අපේක්ෂා කරන ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය තමයි පෞරුෂය කියලා කියන්නේ. පුතේ මේ පෞරුෂය මම ඉස්සෙල්ලා මෙතන මේක වෙන් කරලා පෙන්නන්නම් ඈ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියාගමු එක අන්තර්වර්තී පුද්ගල sannivedanaye මේ ප්‍රයෝජන අතර පළවෙනි එක කියනවා පෞරුෂ වර්ධනයේ පුද්ගල පෞරුෂ වර්ධනයට හේතු වේ. එය පුද්ගල පෞරුෂ වර්ධනයට හේතු වේ. හරි මම දැන් ඒක කියලා දෙනවා. පුතේ පෞරුෂ වර්ධනය කියලා කියන කාරණේ මෙහෙම තේරුම් අරගන්න. දැන් අපි කිසියම් සමාජයක තමයි ජීවත් වෙන්නේ. හොඳට අහගෙන ඉන්න. ඒ සමාජය අපේක්ෂා කරන ආකාරයක් තියෙනවනේ.
දැන් උදාහරණයක් ඇටියට අපි ජීවත් වෙන සමාජය අපේක්ෂා කරන ආකාරයක් තියෙනවා. ඒ අපේක්ෂා කරන ආකාරයට අනුව අපි අපේ ශක්්‍යතාවයන් හැකියාවන් ඩෙවලොප් කරගන්නවා. උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම යහපත් දේවල් කතා කරනවා. එහෙමත් නැත්නම් දක්ෂතාවය පෙන්වන්න. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම සමාජයට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න. එතකොට අපි ගමක එහෙමත් නැත්නම් පුද්ගල කණ්ඩායමක් තුල පන්ති කාමරයක අනෙක් අයට වඩා හොඳින් පන්ති කාමරේ ළමයි 50ක් ඉන්නවා. ඒ 50ට වඩා හොඳින් මම කිසියම් දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන ප්‍රමාණය වැඩි. මම කිසියම් දෙයක් සම්බන්ධයෙන් තීරණ ගන්න ප්‍රමාණය වැඩි. ඒ ගන්න තීරණ ප්‍රශස්තයි. ඊළඟට ගත්තාම මම ක්‍රීඩාවට ඉදිරිපත් වෙන ආකාරය වැඩි. මම විවිධ ප්‍රසංග අවස්ථාවකට ඉදිරිපත් වෙන ප්‍රමාණය වැඩි. ගුරුවරුත් එක්ක ගනුදෙනු කරන ආකාරය වැඩි. ඒගොල්ලත් එක්ක ගනුදෙනු කරන ආකාරයට ඒගොල්ලන්ට ප්‍රසන්න ආකාරයට මම ගනුදෙනු කරනවා. හරි. ඒ සියල්ල මට පුළුවන් වුණේ මගේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya ඩෙවලොප් කර ගැනීම හරහා නෙමෙයිද? එතකොට දැන් ආයෙත් කල්පනා කරමු මෙතන එහෙම කට්ටිය ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔබ සහ ශිෂ්‍ය නායකයා අතර වෙනසත් ඔබ සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අතර වෙනසත් උනේ දැන් කොහොමද? මම මේ කියන කාරණා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගත්තාම එයාගේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya පුංචි කාලේ ඉඳන් මෙහෙवला අවුරුදු 15ක් 16ක් වෙනකොට අනෙක් පන්ති කාමරේ නැත්නම් සමවයස් ළමයි අභිබවා ඔහුගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන තිබිච්ච නිසා නෙමෙයිද මම දැන් අහන ප්‍රශ්නේ. පෞරුෂත්වය වර්ධනය කරගත්තු නිසා. එයා කරගත්තේ තව කාට හරි ගිනි ගෙඩියක් දීලා තව කාට හරි කුමන්ත්‍රණයක් කරලා තව කාට හරි කැපිල්ලක් දාලා නෙමෙයි. කොහොමද පන්ති කාමරේ ඉගෙනගෙන 10 වෙනියට වඩා පුංචි කාලේ නම් ඉගෙනගෙන ලකුණක් තියලා ඊළඟට ගත්තාම ක්‍රීඩාවලට ඉදිරිපත් වෙලා ඊළඟට ගත්තාම පොදු වැඩවලදී පෙරමුණ අරගෙන නායකත්වය දීලා ඊළඟට ගුරුවරුන්ගේ හිත දිනා ගන්න වැඩසටහන් මෙහෙයවලා ඊළඟට ගත්තාම කතික කුසලතාවය වර්ධනය කරගෙන ආරයි. එහෙමනම් අන්තර්වර්තී පුද්ගල sannivedanaya ඔහු පුංචි කාලේ ඉඳන් හරියට මෙහෙයවලා ලීඩර්ෂිප් එකකට අරගෙන තමයි මේ වැඩේ කරගෙන. ඒක තමයි අපි කියන්නේ පුද්ගල පෞරුෂත්වය හදාගන්න අන්තර්වර්තී පුද්ගල sannivedanaya ඉවහල් වෙනවා කියලා. අපි කරන්නේ පුළුවන් තරම් මේ ගුරුවරයා ඉදිරිපත් වෙන්න කියනකොට යම් කිසි ක්‍රියාකාරකමකට ඉස්සරහ ඉන්න එකාට මුවා වෙලා ටිකක් පාත් වෙලා ධනෙස් දෙකක් නවාගෙන අරෝ ඉස්සරහට දාලා උඹ ඵලයන් කියලා තව කෙනෙක්ගේ පෞරුෂත්වය ඉස්සරහට දාලා අපි පස්සට යන එකනේ කරන්නේ. එහෙම නෙමෙයිද කරලා තියෙන්නේ බහුතරයක් දෙනා. හැපුතේ ඉදිරිපත් වෙච්ච එකද කරේ නැත්නම් ඔබේ පෞරුෂත්වය ඔබ හංගගත් එකද කරේ? ඉදිරිපත් තියෙනවා. පුළුවන් හැම අවස්ථාවෙම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරිපත් වුණා නම් අන්න පර්සනැලිටි එක එළියට ඇවිල්ලා තියෙනවා. ඉදිරිපත් වෙලා නැත්තම් මේ පන්ති කාමරේ කතා නොකරන ළමයි වගේ තමයි දෙමව්පියොත් දැනගන්න ඕනේ ඒක. කතා නොකරන ළමයි වගේ තමයි. ඒක යාගේ පෞරුෂත්වය මේ වගේ තැනකින් හදාගන්නෙත් නැත්නම් ආයෙ හදාගන්නෙත් නැහැ. ඒක තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaya වැඩ කරනවා නම් ගුරුවරයා යමක් අහනකොට අන්න මයික් එක ඔන් කරලා උත්තර දෙන්න පුළුවන්. එතකොට ඒකට හරි පෞරුෂයක් තියෙනවා නම් ඒක තමයි මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya ප්‍රයෝජන. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන තමන්ගේ ජීවිතේ දැන් තාම ඔයාලා ගෙවලා තියෙන්නේ සාමාන්‍ය අවුරුදු 60ක් ජීවත් වෙනවා නම් 3න් 1යි 80ක් ජීවත් වෙනවා නම් 4න් 1යි ගෙවලා තියෙන්නේ. ඊටු 4න් 3 හෝ 3න් 2 ගෙවන්න. පර්සනැලිටි එක හදා ගන්න ඕනේ. හරි. ඊට වඩා මට ඒක කියලා දෙන්න මට බැරි වෙයි කියලා. දැන් තේරුණාද? ඔව් සර් තේරුණා. දෙවෙනි එක තමයි මේක හොඳට තේරුම් අරගන්න. සසංකල්පය පෝෂණයට ඉවහල් වේ. ලියා ගන්න එක. සසංකල්පය පෝෂණයට ඉවහල් වේ. මේක විභාගයට හොඳටම ලියන්න ඕන කොටසක්. පුතේ සසංකල්පය කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් self concept කියලා තමයි අපි එතන නම් කරන්නේ. සසුතකේ කාපව කියන්න. සසංකල්පය කියලා කියන්නේ මේක ලියා ගන්න කිව්වේ සසංකල්පය
පෝෂණයට ඉවහල් වේ. Thank you, sir. සංකල්පයේ පෝෂණයට ඉවහල් වේ. මේක හොඳට අහගන්න. හරි. සසංකල්පය පෝෂණයට ඉවහල් වේ. මොකද්ද සසංකල්පය පෝෂණයට ඉවහල් වෙන්නේ මොකද්ද? ළමයි සසංකල්පයේ පෝෂණයට ඉවහල් වෙන්නේ මොකක්ද? තමා සමග කරන සංනිවේදනය. අන්තර්වාර්තික පුද්ගල සංනිවේදනය. හොඳට මේක අහගන්න. මම උන්න ඉතිහාසය අලගිය තැන් මුලගිය තැන් සියල්ල කියලා දෙනවා. මට මේක පැහැර හැරලා යන්න පුළුවන්. හරි ළමයි ඔය ටික තමයි තියෙන්නේ කියලා. එහෙම බෑ. පුතේ හොඳට තේරුම් අරගන්න. ඕනේ නම් කොහේ හරි ලියා ගන්න. සසංකල්පය කියන එක ගතිකයි. මෙතන ලියන්න යන්න එපා. සසංකල්පය කියන එක ගතිකයි. ගතිකය කියලා කියන්නේ මොකද්ද? නිතර වෙනස් වෙනවා සර්. very good වෙනස් වෙනවා. හරියටම නිතර හරි. වෙනස් වෙනස් වෙනවා. හරි. දැන් මම නිකන් උදාහරණයක් අරගන්නවා. මේ උදාහරණය මේක චුට්ටක්වත් ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක අපි නිකන් ගන්නවා. පුංචි කාලේ පැලයක් තියෙනවා. ඒක අපි හිතනවා පොට් එකක එහෙමත් නැත්නම් පැකට් එකක හිටවලා තියෙනවා. ඒ පැලය අවුරුදු 5ක් ගියහට පස්සේ ඒ විදියටමද තියෙන්නේ වෙනස් වෙලාද තියෙන්නේ? වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපි පැලයකට හිතක් නැහැ. නමුත් පැලේ භෞතිකව වෙනස් වෙලා තියෙනවා. මූල පද්ධතිය අවුරුදු 5කට ඉස්සරලා තිබ්බට වඩා දැන් මූල පද්ධතිය විහිදිලා ගිහිල්ලා තියෙනවද නැද්ද? විහිදිලා ගිහිල්ලා තියෙනවා. අතුපතර විහිදිලා ගිහිල්ලා තියෙනවද නැද්ද? විහිදිලා තියෙනවා. පුංචි කාලේ පැලයට ගොළු බෙල්ලන්ගෙන් හානි වෙනකොට විනාශ වෙන්න ඉඩ තිබුණා. දැන් ඒ අවුරුදු 5කට පස්සේ ගොළු බෙල්ලෙකුට ඒ පැලයට හානි කරන්න පුළුවන් විනාශ වෙන්න. බෑ. හරි. එහෙනම් දැන් ඔබට යමක් තේරෙනවා. හරි. මම ඒක එතනින් එහාට ඉවර කරනවා. එතනින් එහාට ඒ කතාව නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම දැන් අපි ගන්න සසංකල්පය කියන එක පුතේ ගත්තිකයි. පැලේ කතාව අමතක කරන්න. අපි ඒ ගහ වගේ හැබැයි අපිට පොඩි වෙනසක් තියෙනවා. අපිට විඥානයක් තියෙනවා, හිතුවිල්ලක් තියෙනවා. මේක මනෝවිද්‍යාත්මකයි. ඒ නිසාම තමයි මම මෙතන ඇඳිලා ඉන්නේ වැඩි හරියක්. හරි? අපිට විඥානයක් තියෙනවා. එතකොට සසංකල්පය අපිට වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ අවුරුදු 1 ඉඳන් 3 දක්වා හෝ 1 ඉඳන් 5 දක්වා ඔබට සසංකල්පයක් තිබුණා. ඒ සසංකල්පයේ තිබුණේ බොහොම සරල දේවල්. ඔයා කවුද? මම නමක් කියනවා. උදාහරණයක් ඇත්ත අපි හිතමු මම යසින්තා. නැත්නම් මම නාමල්. හරි. ඊළඟට ඔයා ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද? මම කොණ්ඩේ කපලානේ ඉන්නේ නිසා මම පිරිමි ළමයෙක්. මම ගෑනු ළමයෙක්. මම ගවුම් අඳින්න නිසා. හරි? ඊළඟට ගත්තාම ඔයාට මොනවද පුළුවන්? ඔයාට නාන්න පුළුවන්ද? මට නාන්න පුළුවන්. හැබැයි බේසමින් නාන්න පුළුවන්. ඔයාට පීනන්න බැරිද? මට පීනන්න බෑ. ඔයාට බයිස්කල් මට රෝද 3ක් තියෙන බයිස්කලේ හොඳට පදින්න පුළුවන්. ඔයාට දුවන්න පුළුවන්ද? ඔව් මට දුවන්න පුළුවන්. ඔයාට උඩ පයින්න? මට උඩ පයින්නත් පුළුවන්. මේ මං උඩ පයින්න. රයිට්. උඩ පැනලත් පෙන්නුනා දැන් ළමයි. ඔයාට ගොඩක් බත් කන්න පුළුවන්ද? ඔව් අම්මා කවනකොට මං ගොඩක් බත් කනවා. හරි. දැන් ඔන්න ඔය තමයි අවුරුදු 5ක ඊළඟට අපි ආය අහනවා. ඔයාට සින්දු එහෙම කියන්න බැරිද? මට ටිකිරිලියා සින්දුව කියන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාට චිත්‍රාලෙන්න පුළුවන්. ඔයා පාට ගැන දන්නවද? ඔව් මම පාට ගැන දන්නවා. මොනවද? මේක රතු පාට, මේක නිල් පාට, මේක රෙඩ් කලර්, මේක බ්ලූ කලර්. හරි. ඔය තමයි පුතේ අවුරුදු 4ක 5ක ළමයාගේ සසංකල්පය. ඔබ තේරුම් ගත්තද මම මේ ගත්ත උදාහරණය? ඔව් සර්. ඔබ කැමති නම් කතා කරලා බලන්න අවුරුදු 3ක 4ක ළමයෙක් ඒ ළමයා ගැන හිතාගෙන ඉන්න ආකාරය, ඒ ළමයාගේ දක්ෂතා අඳුනගෙන ඉන්න ආකාරය වෙනස්. ඊළඟට අපි ආයෙ කතා කරමු. ඔයාද නිදියන්න උන මාත් එක්ක? බෑ. මං නිදියන්නේ අම්මත් එක්ක. පැහැදිලිද මං කියන කාරණේ? පැහැදිලි. දැන් ඔබට පැහැදිලි ඒ දරුවාගේ ස්වසංකල්පය ගොඩනගාගෙන තියෙන එයාගේ සෙල්ෆ් කන්සෙප්ට් එක කියන එක එයාගේ ලෝකය කියන එක නෙමෙයි කියන්නේ. එයාගේ ලෝකය තියෙන්නේ එයාට සීමා වෙච්ච ලෝකයක් තියෙන ස්වසංකල්පය. හරි.
ඒතකොට දැන් ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ සසංකල්පය කියන එක ගොඩ නැගෙන්නේ වයසත් එක්ක. වයසත් එක්ක අර පැලයක් වෙනස් වෙනවා වගේ සසංකල්පය වෙනස් වෙනවා. දැන් එයාට ලැබිච්ච අත්දැකීම්, එයා සංජානනය කරගත්ත අත්දැකීම් මත නෙමෙයිද එයාගේ සසංකල්පය ගොඩනගාගෙන තියෙන්නේ. එයාගේ අත්දැකීම් මත තමයි සංකල්පය ලැබිච්ච සහ එයා සංජානනය කරගත්ත අත්දැකීම් මත තමයි සසංකල්පය ගොඩනගාගෙන තියෙන්නේ. හරි. දැන් මේ දරුවා පෙර පාසල් යනවා. පෙර පාසල් ගිහිල්ලා ඊට පස්සේ ඉස්කෝලේ යනවා. අවුරුදු 5 දී 1 වසර, 6 දී 2 වසර, 7 දී 3 වසර, 8 දී 4 වසර, 9 දී නෑ 10 දී 5 වසර. එහෙම යන්නේ 5 6 එහෙම යන්නේ. හරි. 10 වසර. හරි. දැන් අවුරුදු 5ක අර අපි කතා කරපු දරුවත් එක්ක අපි ආයි නැවත කතා කරන අවුරුදු 10 දී. ඔයාගේ නම මොකද්ද? අහවලා. හරි. දැන් කියනවා. ඔයාට නාන්න පුළුවන්ද? ඔව් මට නාන්න පුළුවන්. මම වැවේ බැහැලා නාන. මම ඇලෙත් නාලා තියෙනවා. හා? මට ඇලේ බැහැලා පීනන්නත් පුළුවන්. මට ඇලේ බැම්මේ දැන් ඇලට පයින්නත් පුළුවන්. ඔයාට ඔව් මම බයිස්කලේ පදිනවා. මම ලොකු බයිස්කලයක් දැන් පදින්නේ. හරි. ඔයාට දැන් මේ තනින් නිදා ගන්න පුළුවන්. ඔව් මට තනින් නිදා ගන්න පුළුවන්. මම ඇඳේ තනින් නිදා ගන්න. ඔයාට දැන් මේ තනින් ඉස්කෝලේ යන්න පුළුවන්. ඔව් මට තනින් ඉස්කෝලේ යන්න පුළුවන්. ඔයා දැන් බත් කනකොට මම තනියෙන් බත් කන්නේ. ඔයාට අකුරු කියවන්න පුළුවන්. ඔව් මට පොත් ඔක්කොම කියවන්න පුළුවන්. මට බුද්ධාගම පොතක් කියවන්න පුළුවන්. මට ගණන් හදාන්න පුළුවන්. මට චක්‍රෙත් පුළුවන්. ඊළඟට දැන් අපි තව අහනවා. ඔයාට ගස්සේම මට ගස් නගින්න පුළුවන්. මම ගස් නගිනවා. මම පොල් ගසුත් නගින්න පුරුදු වෙනවා මේ දවස්. දැන් අර අවුරුදු 10ක් එනකොට ගතික කියන වචනේ අර දරුවා තුල වැඩ කරලා තියෙනවද නැද්ද? වැඩ කරලා තියෙනවා. අත්දැකීම් කියන කේ දරුවා පෝෂණය වෙලා තියෙනවද නැද්ද? පෝෂණය වෙලා තියෙනවා. හරිද මම අහන. ඒ දරුවාගේ ශක්්‍යතා කියන එකේ ඒ දරුවා වර්ධනය කරගෙන තියෙනවද නැද්ද? වැඩි කරගෙන තියෙනවද නැද්ද? වැඩි වර්ධනය කරගෙන තියෙනවා. මේක තමයි ඊළඟට වැදගත්ම කාරණේ අවසාන එක. ඔහුගේ ශක්්‍යතාවයන් පිළිබඳ ඔහු අවබෝධ කරගෙන තියෙනවද නැද්ද? අවබෝධ කරගෙන තියෙනවද? අවබෝධ කරගෙන තියෙනවා. ඒ behind නේ එයා දන්නවා එයාගේ ශක්්‍යතාවයන් පිළිබඳ. right. දැන් තව අපි අවුරුදු 5කට ආයි දෙනවා මේ chance එක. තව අවුරුදු 5කට ආයි දෙනවා. මම මේ කියන්නේ 10 ඉඳන් 5කට මේ 6කට දෙන්නම්කෝ 16ට දෙනවා. දැන් ඔබේ වයසට නැත්නම් 17ක් නේ ඔබේ වයස. ඔබේ වයසට දෙනවා. හරි. දැන් ඔය අවුරුදු 7 ඇතුළත ඔබේ සංකල්පය තවදුරටත් පෝෂණය වුණාද නැද්ද? පෝෂණය වුණා. දැන් ඔබට ඔන්න ආයි තියෙනවා මට පුළුවන් කෝඩ් එකකට අනුව වයලින් එක ප්ලේ කරන්න. මට පුළුවන් කෝඩ් එකකට අනුව බටනලාව පිඹින්න. මට පුළුවන් මෙහෙම. මට පුළුවන් වර්ණ සංකලනයෙන් චිත්‍රයක් අඳින්න. මට පුළුවන් මේ කියන කාරණා. දැන් එහෙම සංකල්පය කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් ළඟ තියෙන ශක්්‍යතාවයන් ඔහු හඳුනගෙන තියෙනවා. දැන් 16. මම ඔබට දැන් ඔන්න අභියෝගයක් ගෙනවා. ඔබ මේ වෙලාවේ මේ වෙලාවේ නෙමෙයි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනකල් ගොඩනගාගෙන හිටිය සංකල්පයක්. ප්‍රතිඵල ආවට පස්සේ එදා මධ්‍යම රාත්‍රියෙන් පසු පහුවදා සතියක් විතර යනකල් ඔබ අලුත්ම සංකල්පයක් ගොඩනගා ගන්න අලුත් තැනක හිටගත්තා. ඒ තමයි උසස් පෙළ සඳහා කලා විෂය ධාරාව තෝරගන්නවා. මේ විෂයන් දෙකත් එක්ක මීඩියා කරනවා. හරි. දැන් ඔබ ඒ දවසේ හිටගත්ත සංකල්පයේ ඉන්නවා 2022 විභාගයේ පැවැත්වෙන තෙක්. හරි. විභාගයේ පවත්වන දිනේ දක්වා ඔබ එකම සංකල්පයක දැන් රැඳිලා ඉන්නවා. අධ්‍යාපනය වෙනවා. විභාගයේ ප්‍රතිඵල එනකොට මේ විභාගයේ ලියලා ප්‍රතිඵල එන දවස වෙනකොට ඔබ විශ්වවිද්‍යාලයට පාස් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට පාස් වෙච්ච කට්ටිය වෙනම සංකල්පයක් ගොඩනගා ගන්නවා තව අවුරුදු 4කට. විශ්වවිද්‍යාලයට පාස් වෙන්න බෑ විද්‍යාපීඨයයි කියන තැන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ වෙනම සංකල්පයක් ගොඩනගා ගන්නවා. ආයි අවුරුද්දක් විභාගය කරන්න ඕනේ කියලා කට්ටියකට වෙනවා. ඒ කට්ටිය තව අවුරුද්දකට සංකල්පයක් ගොඩනගා ගන්නවා. එහෙම ගොඩනගා ගන්නවද නැද්ද? ගොඩනගා ගන්නවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි සංකල්පය කියලා කියන්නේ වෙනස් වෙන දෙයක්, ගතික දෙයක් නෙමෙයිද? වෙනස් වෙන දෙයක්. ඊළඟට මම අහනවා මේ වැදගත් ප්‍රශ්නේ සංකල්පය එක රැයකදී නැත්නම් කියන්නේ එක මොහොතකදී සම්පූර්ණයෙන් වෙනස් වෙනවද? එහෙම නැත්නම් ක්‍රමානුකූලව
කාලා ඒ කියන්නේ මම මේ වචනේ තේරුම් ගන්න ක්‍රමානුකූලව වාරයකට නැත්නම් කාර්තුවකදී එහෙමත් නැත්නම් කාලයක් තුලදී ක්‍රමානුකූලව වෙනස් වෙනවද? එක මොහොතකින් එක පාර වෙනස් වෙනවද නැත්නම් ක්‍රමානුකූලව කාලයකින් වෙනස් වෙනවද? ක්‍රමානුකූලව කාලයත් එක්ක වෙනස් වෙනවා. පුද්ගලයෙකුගේ ස්වසංකල්පය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒක හැටියක්. ඒක අපිට වළක්වන්න බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මගෙන් ඇහුවොත් ඔබ කවුද කියලා මේ ස්වසංකල්ප කියලා කියන්නේ මම කවුද කියලා මම කියනවා මම ගුරුවරයෙක්. මම මීඩියා විෂය උගන්වන්නේ. මම මේ විෂයට මෙච්චර අත්දැකීම් තියාගෙන ඉන්න ගුරුවරයෙක්. ඊළඟට මම ගත්තාම දැන් කියන මට මේ වගේ හැකියාවන් තියෙනවා. මට පාඩම් විෂය නිර්දේශය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තියෙනවා. මට ඕනෙත් තැනකින් ඔයාලා අහන්න මට උත්තර දෙන්න පුළුවන්. ඒ තමයි මගේ සංකල්පය මම මේ කතා කරන්නේ. ඊළඟට ගත්තාම දැන් අපි ඔයාගේ ආගම සම්බන්ධයෙන් සංකල්ප ඔයාගේ හැකියාවන් සම්බන්ධයෙන් මම කියන මට බයිස්කල් පදින්න පුළුවන්. මට වාහන එලවන්න පුළුවන්. මට පීනන්න පුළුවන්. මට දුවන්න පුළුවන්. මට ක්‍රීඩා කරන්න පුළුවන්. හැබැයි මට නර්තනයේ දෙන්න සහ මට ගායනයේ හැකියාව නැහැ. දැන් මම බැරි ඒවා පැත්තකට අරගෙන ඒවා බැහැයි කියලා තේරුම් අරගෙන පුළුවන් ඒවා පුළුවන් කියලා තේරුම් අරගෙන මට ගස් නගින්න පුළුවන්. හැබැයි මට පොල් ගස් හෝ පුවක් ගස් නගින්න බෑ. අන්න මම මගේ සංකල්පය දැන් අර්ථකථනය කරමින් ඉන්නවා. ඔබට පැහැදිලිද? ඔව් සර්. අන්න ඒක තමයි මේ පුද්ගල ස්වසංකල්පය පෝෂණයට ඉවහල්. එතකොට අන්තර්වාර්ථී පුද්ගල සංනිවේදනය හරහා අපිට දැඩි අවශ්‍යතාවයක් ආවොත් අපේ අවශ්‍යතාවය අනුව ස්වසංකල්පය පෝෂණය කර ගන්නවා. ස්වසංකල්පය පෝෂණය කර ගන්නවා. තව එතන ප්‍රශ්න තියෙනවද කාට හරි ගිලිහිලා ගිය තොරතුරක් ගැන අහන්න? තියෙනවද පුතේ? නෑ සර්. එක සැරයක් විභාගෙට අහනවා මට අවුරුද්ද නම් මතක නැහැ. හැබැයි ඒ අවුරුද්දේ ප්‍රශ්නාංකය නම් මතකයි. ප්‍රශ්නාංකය 10. ඒකට මම එහෙම කියන්නේ මොකද මට ඒ ප්‍රශ්නාංකය හොඳට මතකයි. ස්වසංකල්පය යනු කියලා අහලා තිබ්බේ. ස්වසංකල්පය යනු ස්ථාවර දෙයක් නෙවෙයි. කාලීනව වෙනස් වෙන දෙයක්. ඒ කියන්නේ ගතික දෙයක්. පුද්ගලයෙක් තුල තියෙන ස්වසංකල්පය කාලයෙන් කාලයට වෙනස් වෙන ස්වභාවික ගතික දෙයක් කියලා තමයි කියන්නේ ස්වසංකල්ප. ඒක ස්වභාවිකයි, ඒක ගතිකයි. ඒක මේ අස්වාභාවික නෑ, ස්වභාවික ගතික දෙයක්. ස්වසංකල්ප කියන්නේ ස්වභාවික ගතික ක්‍රියාවක්. හරි. එහෙමනම් ඊළඟ ඒකකට යනවා. මෙතන තුන්වෙනි අශ්වයට යනවා. චින්තනය ගොඩනංවා ගැනීමට ඉවහල් වේ. චින්තනය ගොඩනංවා ගැනීමට ඉවහල් වේ. චින්තනය ගොඩනංවා ගන්න ඉවහල් වෙනවා. හරි. චින්තනය ගොඩනංවා ගැනීමට ඉවහල් වේ. අන්තර්වාර්ථී පුද්ගල සංවේදනයේ තව ප්‍රයෝජනයක් තමයි චින්තනය. චින්තනය කියන්නේ අපි හිතන පතන ආකාරය. හිතන පතන ආකාරය ගොඩනංවා ගන්න එක ඉවහල් වෙනවා. ඊළඟ එක තමයි අන්තර්වාර්ථී පුද්ගල සංවේදනයේ ඊළඟ ලක්ෂණය තමයි මතක තබා ගැනීම බලාත්මක කරයි. මතක තබා ගන්නවා කියන එක බලාත්මක කරනවා. මතක තබා ගැනීම බලාත්මක කරයි. මතක තබා ගැනීමේ ක්‍රියාවලිය බලාත්මක කරනවා. ඒ කියන්නේ වැඩි කරනවා. අන්තර්වාර්ථී පුද්ගල සංනිවේදනය ක්ලියර් නම් පිරිසිදුයි නම් ඔහු හොඳ මතක ධාරණ ස්මෘතියකින් කියන්නේ දරා ගැනීම නෙමෙයි සමාවෙන්න ධාරණය කර ගැනීම. හරියට අර මම ගිය සතියේ කියපු වගේ අද හිතන්න යන්න බෑ. පංච නීවරණ වල වගේ අර පිරිසිදු වතුර භාජනයක තියෙන ගල් කැටයක් වගේ අපිට එකපාර තියෙන තැනින් අර ගන්න පුළුවන්. දැන් මේක අන්තර්වාර්ථී පුද්ගල සංවේදනයේ ක්ලියර් කියලා කියන කාරණේ තියෙන මේ විශිෂ්ටත්වයක් එතන තියෙන තේ. ඒ විශිෂ්ටත්වය ගත්තාම අපි හරියට ඇඳුමක් තියලා තියෙන තැන පොතක් තියලා තියෙන තැන වෙන කොහේ හරි ඉඳන් කියන්න පුළුවන් ඒ මගේ ගෙදර දැන් අම්මට කියන යාළුවෙක් ඇවිල්ලා ඔබ පොතක් ඉල්ලගෙන ඔබ ගෙදර නැහැ අම්මට කෝල් කරලා කියන අම්මි අහවලයි තව ටිකකින් මගේ පොත් රාක්කේ තුන්වෙනි පොත් ගොඩේ
යට තියෙන පොත්වල ඉඳන් 4 වෙනි හෝ 5 වෙනි පොතේ නිල් පාට කවරයක් දාලා ඇති. ඒ කවරය දාලා තියෙන නිල් පාට පොත sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ 3 වෙනි නිබන්ධය කියලා ගහලා ඇති. අන්න ඒ නිබන්ධය ඔය යාළුවට අරන් දෙන්න ෆොටෝ එකක් ගහගෙන යන්න. හරි. දැන් අපි එහෙම කියන්න තරම් ක්ලියර් මනසක් තියෙනවද මං අහන්නේ ඔයාගේ කාමරයේ තියෙන භාණ්ඩ සම්බන්ධයෙන් ඔයාට. ඔව් සර්. අන්න එහෙමනම් කිසි දෙයකට බය වෙන්න එපා. ඔහු හෝ ඇයට විභාගය පිළිබඳ බයක් තියාගන්න දෙයක් නැහැ. කාමරයේ තියෙන ඒවා ඒ තරම් ක්ලියර් කරන්න පුළුවන් නම් අනිත් ඒවාත් එහෙම තමයි. දැන් සාමාන්‍ය අනිත් ඒවා කියලා කියන්නේ උදාහරණයක් හැටියට ගත්තාම ඔයාලට ක්ලියර්ලි කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලා පාඩම් ටිකක් ඉගෙනගෙන ඉන්න දරුවෝනේ ජන sannivedanයේ ප්‍රයෝජන තියෙන්නේ 4 වෙනි පාඩම් මේකකයේ එහෙමත් නැත්නම් අහවල් තැන ඊළඟට ගත්තාම අපිට කියන්න පුළුවන් ගෝලීයකරණය පිළිබඳ විෂය නිර්දේශයේ තියෙන්නේ 5 වෙනි පාඩම් මේකකයේ මේ කියන ආකාරයට මෙතන. ඒකේ ලක්ෂණ මේවා ප්‍රයෝජන මේවා. අන්න ඒ වගේ ක්ලියර්ලි මේ මතක තබා ගැනීම බලාත්මක කරලා තියෙනවා නම් ඔබට විභාගෙට එකට අත්දලත් කරලා ගන්න පුළුවන්. හරියට අර පිරිසිදු ජලය භාජනයක තියෙන ගල් කැටයක් එකපාර අත දාලා කිසි කලබලයක් නැතුව ගන්නවා වගේ. ඔබට බෑ අපිරිසිදු ජලය භාජනයක තියෙන ගල් කැටයක් හොයාගන්න සෑහෙන වෙහෙසක් දරන්න විභාගෙට ගිහිල්ලා පැය 3 ඇතුළත අපිරිසිදු ජලය භාජනයක තියෙන ගල් කැටයක් හොයන්න ගියොත් ඔබට තව අවුරුද්දක් විභාගෙ ලියන්න වෙනවාමයි. හරි. එhmenan ඊළඟ එක. පුතේ මේකේ 4 වෙනි අශ්වයා ලිව්වා 5 වෙනි අශ්වයා ලියාගන්න. මතක ගැනීම බලවත් කරයි කියලා ලිව්වා. ඊළඟට තීරණ ගැනීමේ කාර්යයට ඉවහල් වේ. තීරණ ගැනීමේ කාර්යයට ඉවහල් වේ. තීරණ ගැනීමේ කාර්යයට ඉවහල් වේ. හරි. අපි තීරණ ගන්නවා කියන එක කරනවා. හැබැයි මේකෙදි මේ වරහන් ඇතුලේ උතන ලියාගන්න ප්‍රශස්ත කියලා. අපි තීරණ ගන්නවා කියන එක හැමෝම කරනවා. කවුරුත් තීරණ ගන්නෙ නැති නෑ. හැමෝම තීරණ ගන්නවා. වරහන් ඇතුලේ එතන ලියාගන්න කොහේ හරි තැනක ගැලපෙන්න ප්‍රශස්ත කියන කාර්ය. ප්‍රශස්ත කියලා කියන්නේ හොඳ, යහපත්. හරි. අපි හැමෝම තීරණ ගන්නවා. මම වගකීමෙන් කියන අපි හැමෝම තීරණ ගන්නවා. කිසි කෙනෙක් තීරණ ගන්න නැති නෑ. මේකේ තියෙන ප්‍රයෝජනය තමයි ගන්න තියෙන හොඳම තීරණය ගන්න එක තමයි ප්‍රශස්ත තීරණ ගැනීම කියලා කියන්නේ. decision making වල එතකොට පුතේ හොඳම තීරණයක් ගන්න නම් අනිවාර්යෙන්ම මම කියන කාරණා හොඳට ඔලුවට ගන්න අත්දැකීම් බහුල වෙන්න ඕනේ. අත්දැකීම් එකතු කරගන්න තියෙන වැඩි ක්‍රමය තමයි නවකතා, කෙටි කතා, ටෙලිනාට්‍ය, චිත්‍රපට බලලා සමාජයේ මිනිස්සුන්ට වෙච්ච දේවල් අහලා කරලා ඒවා තමන් එකතු කරගන්න එක තමයි අත්දැකීම් එකතු කරගන්නවා කියන්නේ. ඒ අත්දැකීම් එකතු කරගෙන දැන් යාළු වෙලා ඉන්න බෝයි ෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි පැනලා යමුද කියලා තීරණය කරනකොට ඒ පැනලා යනවද නැද්ද කියන එක තීරණය කරන්නත් හරි තීරණයක් ගන්න ඕනේ. අනේ ඒ තීරණය අරගත්තොත් තමයි ඒ ගමන සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ සදාකාලික නන්නත්තර වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ තීරණය ගන්නත් හරි අත්දැකීම් තියෙන්න ඕනේ. එතකොට කල්පනා කරන්න ඕනේ ඉතිහාසයේ පැනලා ගියපුන්ට මොකද වුනේ? රස්සාවක් නැති වුනහම මොකද වෙන්නේ? අම්මා තාත්තා ගෙදරට වද්ද ගන්න නැති වුනහම මොකද වෙන්නේ? ඉගෙන ගන්න නැති වුනහම හදිස්සි වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? අන්න තීරණ ගැනීමේ ක්‍රියාවලිය උනත් හරියට ගන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි හැමෝම තීරණ ගන්නවා. හැබැයි අත්දැකීම් නැතුව අන්තර්වර්ති පුද්ගල sannivedanaya විශිෂ්ට නැතුණාම අපි ගන්න තීරණ ටිකක් ගොන්, තක්කඩි, තකතිරු තීරණ වෙනවා. ඒ නිසා තීරණ ගැනීම කියන එක හරියට ගන්න ඕනේ. විභාගයට ලියනකොටත් වැරදි තීරණ ගත්තොත් එන්නේ S එකක්. හරි තීරණ ගන්න ළමයට ඒකක් එනවා. ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නේ. විභාගෙදි ඒකමයි වෙන්නේ. ඒකට තීරණ ගැනීම කියන එක හරියට කරන්න ඕනේ. ඊළඟ අශ්වයා 1 2 3 4 5 වෙනි අශ්වයා මේක ලියාගන්න. විචාරශීලීත්වය වර්ධනය කර ගැනීමට හේතු වෙනවා. විචාරශීලීත්වය වර්ධනය කරගන්න හේතු වෙනවා. විචාරශීලීත්වය පුතේ යම් කිසි දෙයක්
තර්කානුකූලව විචාරශීලීව බලන්න අන්තර්වර්ති පුද්ගල sannivedanayට තමයි පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් රූපවාහිනියේ යන ප්‍රවෘත්ති පෙන්නනවට බලන කට්ටියක් ඉන්නවා, විචාරශීලීත්වයෙන් බලන කට්ටියක් ඉන්නවා. ටෙලිනාට්‍ය පෙන්නනවට බලන කට්ටියක් ඉන්නවා, විචාරශීලීත්වයෙන් බලන කට්ටියක් ඉන්නවා. එහෙමනම් අන්තර්වර්ති පුද්ගල sannivedanayේ තියෙන එක හොඳ ලක්ෂණයක් තමයි පුද්ගල විචාරශීලීත්වයට හේතු වෙන එක. ඒක හරි පැහැදිලි වෙයි. කරන්නම් වාලේ කරන එක, බලන්නම් වාලේ බලන එක නෙමෙයි. සටහන වුණත් නෝට් එක වුණත් කියවන්නම් වාලේ කියවන එක නෙමෙයි. විචාරශීලී තාර්කික චින්තනයකින් කියවන්නේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya දියුණු කරගත්ත කෙනා. තව එකක් ලියා ගන්න තියෙනවා. එකක් ලියා ගන්න නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට හේතු වේ. ඒක තව එකක් අශ්වයක් ඇඳ ගන්න හරි වෙයි නේද? නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට, වැඩි දියුණු කර ගැනීමට අන්තර්වර්ති පුද්ගල sannivedanaya ප්‍රයෝජනවත් වෙනවා. පුද්ගලයෙක් සතුව තියෙන නිර්මාණශීලීත්වය, ක්‍රියේටිවිටි එක අන්තර්වර්ති පුද්ගල sannivedanaya තමයි නිර්මාණශීලීත්වය ඔප්නංව ගන්න. ලියන ඒවා, පිළිතුරු, ඊළඟට ගත්තාම නිර්මාණ චිත්‍රාන්දින ඒවා, ඊළඟට ගත්තාම සංගීතයකට යෙදෙන ඒවා, කලාත්මක ඡායාරූපයක් ගන්න ඒවා, මේ කොහොම කෙනෙක්ගේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya විශිෂ්ටත්වය තමයි නිර්මාණ වලින් එළියට දාන්නේ. අපි හිතමු කෙනෙක් සංගීත තනුවක් නිර්මාණය කරා කියලා. අපි හිතමු කෙනෙක් ගීතයක පදවැලක් ලිව්වා කියලා. අපි හිතමු කෙනෙක් ලස්සන චිත්‍රයක් ඇඳලා කියලා. අපි හිතමු කෙනෙක් ලස්සන උදාහරණයක් හැටියට ගත්තොත් අත්කම් නිර්මාණයක් කළා කියලා. අපි හිතමු කෙනෙක් රෙදි කෑල්ලකින් යම්කිසි ලස්සන ඩිසයින් එකක් හැදුවා කියලා. ඒ කෙනෙකුගේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya නෙමෙයිද එළියට අවිල්ලා තියෙන්නේ? ළමයි අන්තර්වර්ති පුද්ගල sannivedanaya. අපි හිතමු කෙනෙක්ට ඉරටු ටිකක් හම්බුණා. ඒ ඉරටු වලින් එයා ලස්සන නිර්මාණයක් කළා. එයාට අන්තර්වර්ති පුද්ගල sannivedanaya එළියට ආවේ යාගේ. ඔබට පැහැදිලි? එයාගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන කලාත්මක බව තමයි මේ ප්‍රදර්ශනය කළේ. නිර්මාණයකින් ප්‍රදර්ශනය කරන්නේ ඒක. අපූර්වත්වය. දැන් ඔබට තේරෙනව නේද මම මේ කියන කාරණේ? ඔව් සර්. හරි. ඔන්න ඒ කියන ඒවා ප්‍රයෝජන ගණයේහිලා අපි සලකනවා. එතකොට විභාගයට ඔය ප්‍රයෝජන සහ ලක්ෂණ පටලව ගත්තොත් ඉතින් එච්චර ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya දුර්වලතාවය තමයි එතන තියෙන්නේ. ඊළඟ එකට බලාගන්න. තම මනස අභ්‍යන්තරයේ සිදුවන sannivedanayak බැවින් බහුපුද්ගල සම්බන්ධතාවයක් නැහැ. මේක තමා තුලම සිද්ධ වෙන නිසා බහුපුද්ගල සම්බන්ධතාවයක් නැහැ. ඇතැම් අවස්ථාවලදී අන්තර්වර්ති පුද්ගල sannivedanaya පුද්ගල චර්යා හා ඉරියව් වලින් දැනගත හැකි වේ. අපි ඒක කියලා දුන්නා ගිය සතියේ. හැඟීම්, සිතුවිලි, චර්යාවට ගියාම දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු අන්තර්වර්ති පුද්ගල sannivedanaya දැනගන්න පුළුවන්. කෙනෙක්ට තරහක් ගිහිල්ලා මොනවා හරි එකක් විසි කරනවා. හරි? හැඟීම්, සිතුවිලි, චර්යාව. අන්න චර්යාවේදී පෙන්නනවා එයාට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. අන්තර්වර්ති පුද්ගල sannivedanaya ඒ විදිහට පෙන්눔 කරනවා. මෙතන මේ හරිය චූට්ටක් ලියා ගන්න දෝල පුතාලා පොඩි වචන පෙළක් ලියා ගන්න. පොඩි වචන පෙළක් ඒක මෙතන ලියා ගන්න. බාහිර උපකරණ භාවිතයෙන් තොරව ලියා ගන්න උතන. බාහිර උපකරණ භාවිතයෙන් තොරව බාහිර උපකරණ භාවිතයෙන් තොරව පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන පදනම් කරගෙන පංචේන්ද්‍රයට ලැබෙන උත්තේජන පදනම් කරගෙන සිදු කරන එකම sannivedanaya සිදු කරන එකම sannivedanaya පුද්ගල වර්ති sannivedanaya බව පුද්ගල වර්ති sannivedanaya බව
අවිවාදයෙන් පිළිගත යුතුය. අවිවාදයෙන් පිළිගත යුතුය. හරි. අපිට හරි පැහැදිලි කියන කතාව. පුතේ මම ඕක දීර්ඝ වශයෙන් ටිකක් කතා කළේ ඔබ ගැන හිතලා ඕක සමහර අය මගහැරලා යනවා. ඒක මගහැරලා යන්න බෑ. එතන මනෝවිද්‍යාව වැඩි හරියක් තියෙනවා. මේ මනෝවිද්‍යාවේ තියෙන කාරණා ටික ඒ විදිහට ඉගෙන ගත්තේ නැත්නම් විභාගවලට ඔක ලියනකොට අපි දුර්වල උත්තර ලියලා විභාගේ පාස් වෙන්න බෑ. ශක්තිමත් සහ ප්‍රබල උත්තරයක් ලියන එක තමයි අපි කරන්න ඕනේ. ඒ ශක්තිමත් සහ ප්‍රබල උත්තරයකට මාර්ගෝපදේශනයක් තමයි ටිකක් කාලය වැය කරලා මම ඔබට ලබා දීමට කටයුතු කළේ. මේ පුද්ගලවර්තී sannivedana ඉවර වුණාට පස්සේ අපට හම්බ වෙන්නේ දෙවෙනි එක තමයි අන්තර් පුද්ගල sannivedana. මේකට නම් දෙකක් තියෙනවා. ඒ නම් දෙක මෙතන ලියා ගන්න. එකයි මම ලියලා තියෙනවා. අනිත් එක ඔබට දීලා තියෙනවා ලියා ගන්න. ඔබ මේකේ ලියා ගන්න ඕනේ මෙතන පුද්ගලාන්තර කියන වචනේ. පුද්ගලාන්තර කියන වචනේ ලියා ගන්න. ඉතින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. හරි ෂෙයා වෙලා තියෙන්නේ. පුද්ගලාන්තර sannivedanaya. දරුවෝ ලියා ගන්න ලස්සනට. හරි. ඉතින් මේක මට ඔබට වෙනම කියලා දෙන්න වෙනවා. මේක හරියට තේරුම් අරගන්න. මේකේ ගොඩක් අය සමහර වෙලාවට ඔබ අපි මෙහෙම කිව්වොත් එහෙම පාසලේ පන්ති කාමරයේ හෝ වෙනත් උපකාරක පන්තියකදී ඉගෙන ගත්තා නම් මෙන්න මේ විදිහට ඒක වැරදි. මේක ඔබ ඉගෙන ගන්න ඇති මුහුණට මුහුණලා සිදුවන sannivedanaye පුද්ගලාන්තර sannivedana යයි කියලා. ඒක වැරදි. මේක මුහුණට මුහුණලා හෝ යන්ත්‍ර සහායකව සිද්ධ වෙන්න පුළුවන්. ඒක එකක්. දෙවිනියට ආයි තව වැරද්දක් තියෙනවා. දෙදෙනෙකු අතර සිදුවන sannivedanaye පුද්ගලාන්තර sannivedanaye වැරදි. දෙදෙනෙකු කිහිප දෙනෙකු අතර තමයි මේ පුද්ගලාන්තර sannivedanaye සිද්ධ වෙන්නේ. දැන් අපි නිකමකට ගත්තොත් අපි 4-5 දෙනෙක් එකට වට වෙලා කයිවාරුවක් ගගා ඉන්නවනම් ඒ කයිවාරුවේදී නායකත්වය කියන එක කාටවත් ගිහිල්ලා නැත්තම් අපි ඔක්කොම සමානයි නම් ඒ කයිවාරුව තුල එතන තියෙන පුද්ගලාන්තර sannivedanayak. ඔබට තේරුණාද මම මේ කියපු අන්තිම වචනේ? ඒ කයිවාරුව තුල අපි ඔක්කොම සමානයි නම් අපිට එතන නායකත්වය කියලා එකක් ගිහිල්ලා නැත්තම් එතන තියෙන්නේ පුද්ගලාන්තර sannivedanayak. ඔබට තේරුණාද? ඔව් සර්. එතකොට මේක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකකට. එක්කෝ දෙදෙනෙකු අතර හෝ මෙහෙම නැත්තම් මේ කයිවාරුව කියන කාරණේ මේ එක ක්‍රමයක් මේ දෙවෙනි ක්‍රමය. ඔය දෙකම පුද්ගලාන්තර sannivedanaye සිද්ධ වෙන්න පුළුවන් සමාජ භූමිකාවක්. දෙක තමයි මුහුණට මුහුණලාම වෙන්න ඕනේ නැහැ. ඒ කියලා කියන්නේ මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය දෙවෙනි භූමිකාව කොහොම වෙන්නත් පුළුවන්. හරිද? ඔය පළවෙනි භූමිකාව. එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්. උදාහරණයක් මම මෙතන අඳින්නම් ඒක වෙනම. මෙහෙම වෙන්නත් පුළුවන්. මෙයා ඉන්නවා දුර පේන්නේ නැහැ. හරි? එයා ඉන්නවා දුර පේන්නේ නැහැ. ඒ දෙන්න අතර sannivedanaye මේ උදාහරණයක් ඇටියට ජංගම දුරකථනයක් හරහා සිද්ධ වෙන්නත් පුළුවන්. කොහොම වෙන්නත් පුළුවන්. ඒ දෙක මුහුණට මුහුණලා හෝ යන්ත්‍ර සහායකව සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන භූමිකා දෙක තරයේ ඔලුවට ගන්න වෙනවා. ඔබට මේ අවස්ථා දෙක පැහැදිලි වුණාද? ඔව් එකක් මුහුණට මුහුණලා හෝ පිරිසක් අතර. පිරිසක් අතර වෙනකොට ඒ පිරිස
සම තත්ත්වයේ ඉන්න ඕනේ. සම තත්ත්වය කියලා කියන්නේ වයසින් නෙමෙයි sannivedanayේදී හැමෝටම සම අවස්ථා තියෙනවා. නායකත්වය හෝ අනුගාමිකත්වය කියන එක නෙමෙයි. අපි ඔක්කොම එක සෙට් එකක්. එතකොට හාමුදුරුවෝ මම ඔබ අම්මා කිරියම්මා මෙතන ඉන්න පුළුවන්. අපි ඔක්කොම හිටගෙන අල්ලාප සල්ලාපේ දෙන පන්සල තුල. ඒක දැන් සමූහ sannivedanayේට අයිති වෙන්නේ පුද්ගලාන්තර sannivedanayේද? පුද්ගලාන්තර සංනිවේදනය. පැහැදිලි පුද්ගලාන්තර. ඔය කිරියම්මා වයසින් වැඩි කියලා උන්දට නායකත්වයේ ගියෙත් නැහැ. හාමුදුරුවෝ පැවිදි වෙලා ඉන්න කෙනෙක් කියලා උන්දට නායකත්වයේ ගියෙත් නැහැ. හරි? ඒක පුද්ගලාන්තර sannivedanaya. මුහුණට මුහුණලා වෙන්නත් පුළුවන් නැත්නම් යන්ත්‍ර සහායකව වෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන භූමිකා ටික මේකේ කරන්න. ඕක මේ පර්ණ විෂය නිර්දේශයේ මේ දෙකම තිබුණේ මේක තිබුණේ නැහැ. පර්ණ විෂය නිර්දේශයේ මේ කියන භූමිකාව තිබුණේ නැහැ. මේක තිබුණේ නැහැ. මේක පර්ණ විෂය නිර්දේශයේ තිබුණේ නැහැ. ඔක අලුතින් එකතු වෙන්නේ. අලුතින් එකතු වීම මත තාම මේ ටිකක් අවුට් එකේ යන්නේ. ඔක ඉගෙන ගන්න නැහැ හරියට. දැන් අපිට තේරුණාද මම මේ කියපු කාරණේ? ඔව් සර්. ඔව් අහන්න දරුවෝ අහන්න. දැන් පෞද්ගලික ලිපියක් හුවමාරු කර ගැනීම එතකොට කෝකටද අයිති වෙන්නේ? පෞද්ගලික ලිපියක් හුවමාරු කර ගැනීම මොකටද අයිති වෙන්නේ? මාත් ඒක අහනවා ඔයාලා. පුද්ගලාන්තර සංනිවේදනය. යන්නල මොකටද අයිති වෙන්නේ? දෙන්නෙක් ඉන්නවද නැද්ද මේකේ? ඉන්නවා සර්. දරුවෝ ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. එතකොට පුද්ගලාන්තර සංනිවේදනයට අයිති වෙන හැබැයි මුහුණට මුහුණලා නැහැ දුරින්. එතකොට යන්ත්‍ර සහායකත්වයේ නැති වුණාට පුද්ගලාන්තර සංනිවේදනයක් සිද්ධ වෙනවා කියන එක අපි එතනට ගන්නවා. පැහැදිලිද? සර් එතනදි sannivedana ක්‍රම දෙකක් වෙනවනේ. ලිපිය ලියන තැන ඉඳලා පටන් ගත්තොත් එහෙම මුලින්ම අයිති වෙන්නේ මුලින්ම අන්තර්වාදී sannivedanaයෙන් පටන් අරගෙන ලිපිය හුවමාරු කරලා ලැබෙන තැනදී එහෙම බෑ. ඒකෙදි මෙහෙම ඇහුවොත් විතරයි යන්නේ. ලිපියක් ලිවීම අයිති වෙන්නේ නැත්නම් ලිපියක් ලිවීමට සිටුවේය. එහෙම වුණොත් ඒක අන්තර්වාදී පුද්ගල sannivedana. තේරුණාද? ඔව්. එතකොට එයා හිතලා තියෙන ලේඛකයෙක් නවකතාවක් ලිවීමට සිටුවේය. දැන් අපි මේක කියනවා. ලේඛකයෙක් නවකතාවක් ලියා එය කොටස් වශයෙන් පුවත්පතක පළ කළේය. දැන් ඒකයි තියෙන්නේ මොකටද එතකොට? අන්තර්වාදී අන්තර්පුද්ගල සංනිවේදනය. කොටස් වශයෙන් පුවත්පතක පළ කළා. පුද්ගලාන්තර ජන sannivedanayට. ඒක තමයි හරියට අහන්න ගන්න ටක්කලා. ඒක ජන සංනිවේදනයටයි තියෙන්නේ. එතකොට ඒකේ අවස්ථා දෙකක් දුන්නොත් අපිට මේ දෙකම ගන්න පුළුවන්. තම අත්දැකීම් ගලපමින් කොටස් වශයෙන් නවකතාවක් ලියා එය පුවත්පතක පළ කිරීමට කටයුතු කළේය. මේ අයත් වන sannivedana වර්ග අන්තර්වර්ති හා පුද්ගලාන්තර. අවස්ථානුකූල sannivedana කියන එක සමාජ විද්‍යාත්මක විෂයක්. තේරුම් ගන්න පුළුවන්ද? ඔව් සර්. හරි. හරියට මේක මම නැවතත් මෙතන මේ වාත් එක රැඳිලා ඉන්නේ මේක මේ සොසයිටි එකේ අනලා තියෙන සමහර අය. සමහර අයගේ මම දැකලා තියෙනවා කඩේ තියෙන පොත්පත්වල අනලා තියෙනවා. බොරු කියලා තියෙනවා. මේකට පාවිච්චි කරන්න තියෙන එකම පිළිගත හැකි මූලාශ්‍රය තමයි ගුරුවත්පත. මම ගුරුවත්පත ඔයාලගේ සමූහයට එකතු කළා. මතකද? ඔව් සර්. ළමා මං කියනවා මතකද? ඔව් සර්. හරි. ඒ ගුරුවත් පොතෙන් පිට අපට මෙතන මොකුත් කරගන්න බෑ. ගුරුවත් පොත සම්පූර්ණයෙන්ම මේකේ ඇත්ත කතාව අපට කියලා දීලා තියෙනවා. හරි. ඒතකොට ගුරුවත් පොතේ සියල්ල ඒක පැහැදිලිව තියෙනවා. මම ඔන්න ඔබට එතනත් පෙන්නන්නම්. මේක මම මේ තැන්වල රැඳිලා ඉන්නේ ඔබ ගුරුවත් පොත මූලාශ්‍ර කරගත යුතුමයි කියන තැන තමයි මම ඉන්නේ. ඒක මගේ ලක්ෂණය. මටත් කියන්න පුළුවන් ඕවා වැඩක් නැහැ ඊට වඩා හොඳ ඒවා තියෙන එහෙම බෑ. මේ ගුරුවත් පොත පිටු අංකය මේක තියෙනවා පිටු අංකය 29. මේ බලන්න මම කියපු කාරණා මේකේ දැන් ඔබ කැප්චර් කරගන්න ඕන. කියපු කාරණා කැප්චර් කරගන්න ඕන. ග්‍රහණය කරගන්න, අල්ල ගන්න. පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිද්ධ වෙන sannivedana. ඒක අපි ගත්තා. ඊළඟට ගත්තාම මේකෙත් තියෙනවා. පුද්ගල දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදු වෙන සංදේශය. ඊළඟට මෙතන පැහැදිලිවම කියන මේ කිහිප දෙනෙකු අතර සිදුවෙන්නේ දෙදෙනෙකු අතර කිහිප දෙනෙක් අතර ඉන්නකොට දෙන්නෙක් ඕනනම් ඉන්න පුළුවන්. මේ දෙවෙනි එකත් මම පැහැදිලිව කිව්වා.
මුහුණට මුහුණලා හෝ යන්ත්‍ර සහායකව මේක සිද්ධ වෙන්න පුළුවන්. මුහුණට මුහුණලා හෝ යන්ත්‍ර සහායකව යන්ත්‍ර සහායක. හරි පැහැදිලිව මේ ටික කියලා දෙනවා. ඔය ටික ඔළුවට ගන්න ඕනේ. දැක්කද? ඔව් සර්. එමනම් ඊළඟ එකකයට අපි යනවා. ඊළඟ එකකයකට අපි කරන්නේ අපේ තියෙන පුද්ගලාන්තර sannivedanaya අන්තර් පුද්ගල ලියා ගන්න. මේ ඩෙෆිනිෂන් එක එහෙම නැත්නම් අර්ථකථන පුළුවන් වෙන්න ඕනේ. අන්තර් ලියා ගන්න මේ පළවෙනි කොටුව තුල අන්තර් පුද්ගල sannivedanaya යනු අන්තර් පුද්ගල sannivedanaya යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන sannivedanayයි. කිහිප දෙනෙකු අතර සිදුවන sannivedanayයි. දෙවෙනි එක ලියා ගන්න දැන් ලියලා තියෙනවා බලා ගන්න. පුද්ගලයන් දෙදෙනෙකු වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හෝ මාරු අන්තර්පුද්ගල sannivedanaya කියලා මේ බර්ගර් චාල්ස් කියලා තියෙනවා. අන්තර්පුද්ගල sannivedanaya කිහිප දෙනෙකු අතර සිදුවීමේදී අතර සිටින දෙදෙනෙකු අතර වද තොරතුරක් ඒ කියන්නේ ඔන්න බස් හෝල්ට් එකක මේ අවස්ථාව හැම වෙලාවෙම කැප්චර් කරගන්න. බස් හෝල්ට් එකක 10 දෙනෙක් ඉන්නවා. ඔහෙ ඉන්නවා එක දෙන්නෙක් ඔහෙ කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් එක තැනක 5 දෙනෙක් ඉන්නවා. එක එක්කෙනෙක් එක වැඩ කර කර ඉන්නවා දෙන්නෙක් කතා කරනවා. එතකොට එතන එහෙමත් වෙන්න පුළුවන්. අපි අවස්ථාව ගන්නවා. right. අපි ලියා ගන්න මේ හරි. ඔය කියන ප්‍රැක්ටිකලි එක ලියා ගන්නවා. පිටු අංකය 7 බස් නැවතුමක සිටින පිරිසක් අතර දෙදෙනෙකුට sannivedanaya කළ හැකිය. මිතුරන් කිහිප දෙනෙක් අතර සංවාදයක් ඇති විය හැකිය. මිතුරන් කිහිප දෙනෙක් අතර සංවාදයක් ඇති විය හැකිය. ඊළඟට එකම ලියා ගන්න. ස්වාමින් වහන්සේ සමග කිහිප දෙනෙක් ආගිය තොරතුරු සාකච්ඡා කළ හැකිය. ස්වාමින් වහන්සේත් එක්ක කිහිප දෙනෙක් ආගිය තොරතුරු සාකච්ඡා කරන්න පුළුවන්. ආගිය තොරතුරු සාකච්ඡා කරන්න පුළුවන්. අපි හිතගෙන හරි ඉඳගෙන හරි කතා බහ කර කර ඉන්නවා. ආගිය තොරතුරු සාකච්ඡා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවල කිසිවෙක් නායකත්වය නොගන්නා
විට කිසිවෙක් නායකත්වය නොගන්නා විට කවුරුත් නායකත්වයක් ගන්න නැති වුණාම කිසිවෙක් නායකත්වය නොගන්නා විට මේක හරියට ලියා ගන්න ඊළඟ වචනේ සියලු දෙනාම ග්‍රාහකයින් නොවන කල්හි සියලු දෙනාම ග්‍රාහකයින් නොවන කල්හි සියලු දෙනාම ග්‍රාහකයින් නොවන කල්හි කවුරුත් නායකත්වය ගන්නෙත් නැහැ හැම දිනාම ග්‍රාහකයෝ වෙන්නෙත් නැහැ ඒගොල්ලත් කතා කරනවා නොවන කල්හි එහි සිදුවන්නේ අන්තර් පුද්ගල හෙවත් යුගල sannivedanayai අන්තර් පුද්ගල හෙවත් යුගල sannivedanayai හරි අන්තර් පුද්ගල හෙවත් යුගල sannivedanayai දුවපිට ඔබට සමාජීය අවස්ථා දැන් විභාගයට දෙනවා මම අර කියපු ආකාරයට බස් නැවතුමක සිටින පිරිසක් අතර සාකච්ඡාවක් ඇති විය නැත්නම් සංවාදයක් ඇති විය හරි ඔවුනොවුන් අතර අදහස් සුමාරු කර ගැනීම එහිදී සිදුවේ මෙය අයත් වන්නේ මේ නැත්නම් මේ අයත් වන sannivedana වර්ගය දක්වා හතරවෙනි ප්‍රශ්නයකට අහන්න පුළුවන්. එහි ලක්ෂණ හතරක් නම් කර ඒවා පැහැදිලි කරන්න. දැන් ඒතකොට ලකුණු 16කටම ওই ප්‍රශ්නේ ඇදෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් පුද්ගලාන්තර sannivedanaya කියන එක වරද්දගෙන සමූහ sannivedanaya කියලා දුන්නොත් ඔබ එතනින්ම යන ගන්නවා ලකුණු 16. අන්න අන්තර්වර්ති පුද්ගල sannivedana decision making තීරණ ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක වෙන්න ඒක හරියට පාවිච්චි කරන්න ඕනේ. බොහොම අලගතු තත්ත්වයක් දැන් අපිට තියෙනවා. පුතේ මේකේ තියෙන විශේෂත්වය තමයි මුහුණට දැන් අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මේක අපි ඉගෙන ගත්තේ මුහුණට මුහුණලා කරන sannivedanaya කියලා. ඇත්තටම පසු කාලීන තාක්ෂණික මෙවලම් වල දියුණුව මත මේක මුහුණට මුහුණලා උනේ නැහැ. මේක යන්ත්‍ර සහායක වුණා. ෆැක්ස් එක, දුරකථන, ඊමේල් ඊළඟට ගත්තාම නව මාධ්‍යයේ තියෙන බහුල මෘදුකාංග ඇවිල්ලා තිනවා මේ වෙනකොට WhatsApp ඒ කාලේවත් තිබුණේ නැහැ message Viber imo Instagram මේ පුද්ගලාන්තර messenger මේ පුද්ගලාන්තර සංවේදනය සඳහා තියෙන අලුත් software බර ගාණක් තියෙනවා මේ පහුගිය වර්ෂ 10 ඇතුළත ඒක sannivedanayට ඒව එකතු වෙලා තියෙනවා ඒවා එක්කෙන් ගන්න ඕනේ අපි අවුරුදු 10කට කලින් ඉගෙන ගන්නකොට අපිට WhatsApp හඳුන්වන්න තිබුණේ නැහැ අපට messenger හඳුන්වන්න තිබ්බේ නැහැ. අපට imo Instagram හඳුන්වන්න තිබ්බේ නැහැ. ඒකට ඒවත් මේකට යාවත් කාලීන කරගෙන අපට යන්න වෙනවා. ඔබට පැහැදිලිද මම කියපු වචනේ? ඔව් සර් පැහැදිලි. විභාගයේ ලියන්න දවසක් හරි සතියක් හරි තියලා අලුත් මෘදුකාංගයක් ඇවිල්ලා ඒක ජනප්‍රිය වුණොත් ඔබට ඒක ලියන්න අයිතියක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මීඩියා වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී බව ඒක මීඩියා වල තියෙන පොදු ප්‍රජාතන්ත්‍රවාදී බවක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී භාවයේ තියෙනවා යාවත් කාලීන වෙන විෂය කරුණු විභාගයට එකතු කරගන්න පුළුවන් ඔබට. ඒකේ කිසි ගැටලුවක් නැහැ, වරදක් නැහැ. හැබැයි තාර්කික වෙන්න ඕනේ. අපි දැන් බලමු. ලියා ගන්න මෙතන. මෙම මුහුණට මුහුණලා කරන පුද්ගලාන්තර sannivedanය මෙම මුහුණට මුහුණලා කරන පුද්ගලාන්තර sannivedanය සුලභව සහ බහුලව අපට නිරීක්ෂණය වෙනවා. සුලභව සහ බහුලව අපට නිරීක්ෂණය වෙනවා. හරි සුලභයි. හරි බහුලයි. අපි
ඕනෙම තැනක දකින්න සමාජයේ පුද්ගලාන්තර sannivedanaya ක්‍රියාත්මක වෙන හැටි. කඩේකට ගියාම බස් රථයට ගිහිල්ලා ටිකට් එකක් ගන්නකොට ඊළඟට ගත්තාම මාකට් එකට ගිහිල්ලා එළවලු ගන්නකොට යාළුවෙක්ව හම්බ වෙලා දුක සැප විමසනකොට මේ පුද්ගලාන්තර sannivedanaya ක්‍රියාත්මක වෙනවා. ස්වාමින් වහන්සේ බැහැ දකින්න යනකොට ස්වාමින් වහන්සේ පුද්ගලාන්තර sannivedanaya පටන් ගන්නවා. කොහොමද ළමයෝ නැත්නම් කොහොමද මහත්තයා කියලා අහනවා. අහලා තමයි මේ කතාන්දරේ පටන් ගන්න. ඒතකොට බහුලයි සුලභයි. යන්ත්‍ර සහායෙන් තොරව මුහුණට මුහුණලා කරන sannivedanayේදී යන්ත්‍ර සහායෙන් තොරව වාචික සහ නිර්වාචික වාචිකයි වචන වලින් කරන්න පුළුවන්. ඒ වගේම නිර්වාචික කියනකොට වචන භාවිතයෙන් තොර අපි අංග චලනය පාවිච්චි කරනවා. අංග චලනය. ඊළඟට ගත්තාම ඇස් සම්බන්ධතාව පාවිච්චි කරනවා. මම හිතන අද උදේ ශ්‍රවණය වෙච්ච ගීතයකුත් තිබුණා. මගේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්. ආගිය තැන් විමසනවා සංසාරේ හුරු පුරුදුයි කියලා හිතෙනවා. එතකොට දැන් ගත්තාම මේ පුද්ගලාන්තර sannivedanaya තුළ නිර්වාචික sannivedanaya පාවිච්චි කරන්න පුළුවන්. ස්පර්ශය, අවකාශය, දුර ප්‍රමාණය, ඇඳුම් පැළඳුම් පුද්ගලාන්තර sannivedanaya ඉවහල් වෙනවා. හරි? එතකොට ඒක කියනවා ලියාගත්ත දැන් වල යන්ත්‍ර සහායෙන්තරෝ වාචික සහ නිර්වාචික sannivedanaya යොදාගෙන මෙම අවස්ථාව සාර්ථක කරගත හැකියි. මෙම අවස්ථාව සාර්ථක කරගන්න පුළුවන් ලියා ගන්න. ඊළඟට ලියන sannivedana වර්ගීකරණ අවස්ථාවක් තුල sannivedana වර්ගීකරණ අවස්ථාවක් තුල sannivedana වර්ගීකරණ අවස්ථාවක් තුල බාධක noise කියන එක බාධක අවම කරගත හැකි sannivedana අවස්ථාවක බාධක අවම කරගන්න පුළුවන් sannivedana අවස්ථාවක් මේක. ඒක කියන්නේ අපිට දැන් තේරෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. කවුරුත් දෙයක් කියනවා. ඒකට ඒක තේරුනේ නැහැ. මට ඔයා කියපු එක තේරුනේ නැහැ. ඔයා මොකක්ද ඒ කියන්නේ කිව්වේ? ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද? මට ඒක තේරුනේ නැහැ නේ. මට ඒක පොඩ්ඩක් කියන්න. අන්න බාධක අවම කරගත හැකි sannivedana අවස්ථාවක් ලෙස මේක නම් කරන්න පුළුවන්. අපිට නැවත මේක තේරුම් ගන්න කල් අහන්න පුළුවන්. මෙම sannivedana අවස්ථාව එලෙරක් වර්ගය මෙම sannivedana අවස්ථාව නැත්නම් වර්ගය මේ sannivedana අවස්ථාව නැත්නම් වර්ගය සාර්ථක වීම සඳහා සටහන චුට්ටක් ඇතරින් නවත්තලා කතාවකට යනවා සඳහා මම අහන ප්‍රශ්නයක් කතාවට ගියේ එකයි sannivedana මූලිකාංගවල එන මොන මූලිකාංගයද මේ පුද්ගලාන්තර sannivedana අවස්ථාව ජය ගන්න සාර්ථක වෙන්න වැඩියෙන්ම බලපාන sannivedana වර්ගීකරණයේ මේ පුද්ගලාන්තර මුහුණට මුහුණලා කරන පුද්ගලාන්තර sannivedana අවස්ථාවක් සාර්ථක වෙන්න sannivedana මූලිකාංගවල එන මොන මූලිකාංගද වැඩියෙන් මේ ඉවහල් වෙන්නේ ප්‍රතිපෝෂණය ඒක වැරද්දක් නෑ මම හිතන්නේ ඊටත් වඩා මේ ද්විමාර්ගික මූලිකාංගයක් නෑ මම නිකන් මෙහෙම කිව්වොත් එහෙම පුද්ගලාන්තර sannivedanayak අභිමුඛ මුහුණට මුහුණලා කරන පුද්ගලාන්තර sannivedanayak ජය ගන්න sannivedana මූලිකාංගවල එන සන්දර්භය තමයි ගොඩක් විවහල් වෙන්නේ. සන්දර්භය කියලා කියන කාරණේදී තමයි අපි තේරුම් ගන්න එයා කාර්ය බහුලද. එයා කොයි වගේ කෙනෙක්ද? එයා මොන තනතුරේ කෙනෙක්ද? එයාත් එක ගණදෙනු කරන්න ඕන කොහොමද? අපි අනික් කෙනාට අග්ගල අවබෝධ කරගන්න සන්දර්භයෙන් නෙමෙයිද? දැන් තේරුම් ගත්තේ නැත්නම් අපි මෙහෙම හිතමු ගෙවල් ළඟට එනවා පුද්ගලයෙක් නාඳුනන පුද්ගලයෙක්
අපි ඒ නාඳුනන පුද්ගලයා අවබෝධ කරගන්නේ මොකෙන්ද? ඉස්සරලම කතා කරලාද අවබෝධ කරගන්නේ නැත්නම් සන්දර්භයෙන්ද? සන්දර්භෙන්නේ. අපි කතා කරන්නේ බස් එකේදී අපි කොන්දොස්තර මහත්තයා අවබෝධ කරගන්නේ කතා බහ කරලා කාගෙන් හරි අහලා නෙමෙයි කොන්දොස්තර කවුද කියලා අවබෝධ කරගන්නේ. මොකෙන්ද අවබෝධ කරගන්නේ? ළමයි සන්දර්භයෙන්. අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා ඔයාලට භාණ්ඩයක් හොයාගන්න බැරි වෙනවා. භාණ්ඩයක් හොයාගන්න බැරි වෙනකොට ඔයාලා සුපර් මාකට් එකේ ඉන්න කෙනෙක්ගේ සහාය පතනවා. සන්දර්භය හරියට අඳුරගත්තේ නැති අය තමයි අහන්නේ මේ සන්දර්භය හරියට අඳුරගන්න බැරි වෙච්ච කෙනා තමයි අහනවා වෙන බඩු ගණ්ඩාව කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා මේ දත් බෙහෙත් කොතනද තියෙන්නේ කියලා. හැබැයි සන්දර්භය හරියට අඳුරගත්ත කෙනා කෙලින්ම සේවකයෙක්ගෙන් හෝ සේවිකාවකින් අහනවා නේද? ඔව් සර්. දැන් මටත් ඔය දේ ඕන තරම් වෙලා තියෙන කෙනෙක් මට කියලා කියන්නේ දැන් මම සුපර් මාකට් එකට එහෙම නැත්නම් බඩු ගන්න ගිහිල්ලා එනකොට සමහර කට්ටිය ඇවිල්ලා අහනවා මේ මල්ලි හරි අයියේ හරි කියලා අහනවා මේ මොකක් හරි එක්කෝ ක්‍රීම් එකක් හරි දත් බෙහෙත් එකක් හරි රේසර් එකක් හරි කොහෙද තියෙන්නේ කියලා. එතකොට මම කියනවා මේ මම මේ බඩු ගන්න ආවේ කියලා hina වෙලා කියලා නිකන්. සමහර වෙලාවට මම බලනවා යකඩෝ මේ මගෙන් අහන්නේ ඇයි කියලා. සමහර වෙලාවට මම ඒ සුපර් මාකට් එකට ඇඳගෙන ගිහිල්ලා තියෙන ඒ සුපර් මාකට් එකේ වර්ණය තියෙන එක්ක ටී-ෂර්ට් එකක්. එහෙමත් නැත්නම් ඇඳුමක්. ඇඳගෙන ගිය දවසට තමයි මට ඒ අකරතැබ්බේට වැඩියෙන්ම මූණ දෙන්න වෙලා තියෙන්නේ. ඒතොර යහපු කෙනා වැරද්දක් කරලත් නෑ. එයා හිතලා තියෙනවා අර වර්ණය ටී-ෂර්ට් එක එහෙමත් නැත්නම් ඒ ඇඳුමේ පාට දිහා බලලා එයා අහලා තින්නේ මේ වැඩ කරන කෙනෙක්ගෙන් වෙන්න ඇති කියලා හිතනවා. ඒකයි වෙලා තියෙන්නේ. පැහැදිලිද මම මේ කියන කාරණේ? ඔව් සර්. ඔයාලට එහෙම වෙලා නැද්ද මං හිතන්නේ? මට විතරද වෙන්නේ? වෙලා තියෙනවා සර්. ඒක නෑ. එහෙනම් අපි එතන සඳහා කියලා මං හිතුවේ නැවැත්තුවේ සඳහා මූලිකාංගවල එන සන්දර්භය මූලිකාංගවල එන සන්දර්භය බහුලව ඉවහල් වේ. රෝහලක වෛද්‍යවරයා අඳුනගන්නේ සන්දර්භයේ ඒ කොම සන්දර්භය තමයි එතන බහුලව ඉවහල් වේ. ඇඳුම් පැළඳුම් ඒක මිලියා ගන්න. ඇඳුම් පැළඳුම් උපකරණ මෙන්ම ඇඳුම් පැළඳුම් උපකරණ කියලා කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන උපකරණ වේද නලාව ඒ වගේ උපකරණ මෙන්ම නිර්වාචික සංනිවේදනයේ එන භාව ප්‍රකාශනයන්ද හරි භාව ප්‍රකාශනයන්ද අංග චලනයන් යනාදියත් අංග චලනයන් යනාදියත් සංනිවේදන අවස්ථාව ත්‍රිවුර කිරීමට ඉවහල් වෙයි. සංනිවේදන අවස්ථාව ත්‍රිවුර කරන්න ඉවහල් වෙනවා. ඒක
සක්සස් කරන්න පුද්ගලාන්තර සංවේදනය සක්සස් කරන්න ඔක්කොම ඉවහල් වෙනවා. මූලිකාංග වල එන මම ඉස්සලා කතා කරපු සන්දර්භයේ තියෙන ලක්ෂණ නිර්වාචික සංනිවේදනයේන භාව ප්‍රකාශයන් භාවිත කරන උපකරණ මේ සියල්ල ඉවහල් වෙනවා මේ සංනිවේදන අවස්ථාව ත්‍රිවර කරලා ගන්න. හරි පැහැදිලි. ඊළඟට අපිට එතනම ඉවර කරගන්න තියෙන තව පොඩි කාරණයක් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සංනිවේදනය. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සංනිවේදනය. ඉතින් පුද්ගලාන්තර සංනිවේදනය කියලා කියන්නේ දෙදෙනෙක් කියන එකට දෙදෙනා කියන එක මුහුණට මුහුණලාම ඉන්නේ නැහැයි කියන එක අපි ඒත්තු අරන් තියෙනවා. දුරකථන සංවාද මැසෙන්ජර් WhatsApp දැන් ඒව ගැන කතා කරන් තියෙන්නේ. පැරණි ක්‍රම ගත්තාම දැන් මෙතනදී මේ යන්ත්‍ර සහායක නොවුනාට යන්ත්‍ර සහායක නොවන ලිපි ටෙලිග්‍රෑම් වගේ ඒවත් ඉස්සර පාවිච්චි වෙලා තියෙනවා. දැන් එතකොට ලිපියක් ටෙලිග්‍රෑම් එකක් වුණත් එතනද පුද්ගලාන්තර සංනිවේදනය සඳහා ඉවහල් කරගත්ත ක්‍රමයක්. හරි. ලියාගන්න මේක ටකල ලියාගෙන ඉවරයක් කරමු. තාක්ෂණයේ ආගමනයත් සමග තාක්ෂණයේ ආගමනය කියලා කියන පැමිණීමනේ. තාක්ෂණයේ ආගමනයත් සමග තාක්ෂණයේ ආගමනයත් සමග පුද්ගලාන්තර සංනිවේදනය තුල සිදු වූ පරිණාමීය වෙනස නිසා යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සංනිවේදනය ගොඩනැගී ඇත. යන්ත්‍ර සහායක සංනිවේදනය ගොඩනැගී ඇත. යන්ත්‍ර සහායක සංනිවේදනය ගොඩනැගිලා තියෙනවා. මුල් කාලීන භාවිත වූ යන්ත්‍ර සහායක ක්‍රම ලෙස මුල් කාලේ පාවිච්චි වෙච්ච යන්ත්‍ර සහායක ක්‍රම ලෙස මුල් කාලේ භාවිතා වෙච්ච යන්ත්‍ර සහායක ක්‍රම ලෙස මේක ටිකක් හයිලයිට් වෙන්න උන ලියා ගන්න. එතකොට ටක් ගාලා පේන්න ගන්නවා. දුරකථන ඇමතුම්. විනාඩි කිහිපයයි විනාඩි 10ක් වගේ තියෙන්නේ. දුරකථන ඇමතුම්. fax walkie talkie අපි එහෙම ලියන්නේ walkie talkie දැන් නම් පාවිච්චි නොවන තරම් නේද walkie talkie හරි walkie talkie වැනි ක්‍රම භාවිත විය ඒ වගේ ඒවා තමයි මුල් කාලේ භාවිත වුනේ
නවමාධ්‍ය ආගමනයත් එක්ක දැන් ඔන්න පටලව ගන්න එපා. ඒ තුන නවමාධ්‍යට දාලා ලියන්න යන්න එපා. එතකොට නවමාධ්‍ය ආගමනයත් සමග ස්මාර්ට් ජංගම ඒ වචනේ එහෙම්ම ලියන්න. ස්මාර්ට් ජංගම දුරකථනය හා සබැඳි. ස්මාර්ට් ජංගම දුරකථනය හා සබැඳි. ස්මාර්ට් ජංගම දුරකථනයත් එක්ක බද්ධ වෙච්ච සබැඳි. පුතේ දුරකථනයයි ජංගම දුරකථනයයි ස්මාර්ට් ජංගම දුරකථනයයි කියලා කියන්නේ එකක්ද දෙකක්ද තුනක්ද? ළමයි ඔව් පුතේ දුරකථනය ජංගම දුරකථනය ස්මාර්ට් දුරකථනය කියලා කියන්නේ තුනක්. දුරකථනය තුල යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanayට ඇමතුම් ගන්න එක විතරයි කරන්න පුළුවන්. ජංගම දුරකථනයෙන් කරන්න පුළුවන් වෙන්නේ ඇමතුම් ගන්න එකයි SMS ගහන එකයි විතරයි. ස්මාර්ට් ජංගම දුරකථනයෙන් තමයි අනෙක් සෙල්ලම් ටික කරන්න පුළුවන්. ඔබට පැහැදිලිද? ඔව් සර්. ඔක විභාගයට වෙන් කරලා අහනවා. මම උගන්වලක් තියෙනවා. ඔක වෙන් කරලා අහනවා. එහෙම නැති වුණොත් අනාගන්නම වෙනවා. ඒ කතා කරන්න දෙයක් නෑ. ඒක ළමයිගේ ඔළුවට යන්නම ඕනේ. දුරකථනය කියන එක ඔබට පැහැදිලි. ඒක වෙනයි. ජංගම දුරකථනය කියන එක පැහැදිලි. කිරියම්ම ගැත්තේ තියෙන එක ඒකත් පැහැදිලි. තුන්වෙනි කාරණේ තමයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තමයි ඔබේ අතේ තියෙන්නේ. ස්මාර්ට් ජංගම දුරකථනයක් තමයි ඔබේ අතේ තියෙන්නේ. ඒකෙන් ගන්න ක්‍රියාදාමයන් වෙනස්. එතකොට අපි ඒක පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ. ඒක පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ. right. ලියාගත් අන්තිම වාක්‍ය පොඩක් කියන්න. ස්මාර්ට් ජංගම දුරකථනය හා සබැඳි. සබැඳි. app app දැන් මේවා ලියාගෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි Tamanට පුළුවන් භාෂාවකින් ලියාගෙන ඒක මට ප්‍රශ්නයක් නැහැ. WhatsApp Viber Messenger email Instagram යනාදී බොහෝමයක් යන්ත්‍ර සහායක නව මාධ්‍යය උපකරණ තුලට අයත් වේ. ඒවා හරහා ඒ කියන්නේ නවමාධ්‍ය උපකරණ හරහා වාචික මෙන්ම නිර්වාචික ලෙස උවද sannivedanayන් සිදු කළ හැක. වාචික වගේම නිර්වාචික ලෙස උනත් sannivedanayන් සිදු කරන්න පුළුවන්. වාචික මෙන්ම නිර්වාචික උනත් sannivedanayන් සිදු කරන්න පුළුවන්.
මොකද මට මතකයි එක අවුරුද්දක විභාගයට අහලා තිබුණා මේක ඔයාලගෙන් අහන්න නැත්තේ නෑ ඔයාලගෙන් අහනවා අනිවාර්යයෙන්. දැන් මේක වැඩි වෙලා තියෙනවා. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedana අහලා තියෙන්නේ යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedana සඳහා යොදාගත හැකි නව මාධ්‍ය ක්‍රමෝපායන් 4ක් නම් කර ඉන් දෙකක් පැහැදිලි කරන්න. එතකොට කවුරු හරි අරලා දැම්මොත් එහෙම ෆැක්ස් දුරකථන ඇමතුම් කියලා මේ දෙකටම ලකුණු හම්බ වෙන්නේ. එතකොට අපි හිතමු ලකුණු 12ක් දෙන ප්‍රශ්නයක් නැත්නම් ලකුණු 8ක් දෙන ප්‍රශ්නයක් කියලා. ඒතර 4ක් නම් කරනවා. ඊමේල්, දුරකථන ඇමතුම්, ඊළඟට ගත්තාම ෆැක්ස්, ඊළඟට ගත්තාම තවත් අපි ගත්තොත් එහෙම WhatsApp කියලා. පැහැදිලි කරනකොට මෙයා පැහැදිලි කරන්න ගන්නවා ඊමේල් එක පැහැදිලි කරන්න ගන්නවා. එහෙම වුණොත් ඒකට ලකුණු හම්බ වෙනවා. පැහැදිලි කරනකොට එයා බැරි වෙලාවක් පැහැදිලි කරොත් එහෙම අපි ගත්තොත් එහෙම ෆැක්ස් එක ගැන ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හේතුව වෙන මොකක්වත් මෙතන ගැටලුවනේ. අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව එයා උත්තර ලියලා නැහැ. එයා හිතේ තියෙන දෙයක් අන්තර්වර්ති පුද්ගල sannivedana විශිෂ්ට ලෙස මෙහෙයවන්නේ නැති වුණාම හිතේ තියෙන දෙයක් එයා ගිහින් උත්තරයට දීලා එනවා. උත්තරයට දීලා විලා තිනවා. අන්තර්වර්ති පුද්ගල sannivedana මං කිය විශිෂ්ට මෙහෙයුමක් නැති වුණාම එයා හිතේ තියෙන ඒවා ගිහිල්ලා දීලා එනවා. හිතේ තියෙන එක මොකද්ද? ෆැක්ස්. හැබැයි ගලපගත්තේ නැහැ. ගලප ගන්න ඕනේ මොකක් එක්කද? නව මාධ්‍ය කියන එක එයා සැලකිලිට ගත්තේ නැහැ. ඒකට නිව් මීඩියා වල ක්‍රියාත්මක වෙන එකක් ගැන අහන්නේ. WhatsApp ගැන ලියවන ලකුණු හම්බ වෙනවා. ෆැක්ස් ගැන ලියනකොට ලකුණු බිඳුවක් වඩපත් වෙනවා. ඔන්න මේ උසස් පෙළ විභාගයේ ලකුණු අතරට යන්න බැරි වෙන හේතු ඒවා. අපි ඒවා කල්පනාවෙන් වගකීමෙන් තේරුම් ගන්න ඕනේ. ඔය දීලා තියෙන අවවාද අනුශාසනා ටික පිළි අර ගන්නවා නම් මේ වෙනකොටත් විභාගය වලට ලියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ මම දන්නේ නැතු නිකන් අහන්නේ. මේ ඇඩ්මිෂන් දාලා ඉවරද? දාලා දාන තියෙන කාලේ ඉවරද? මම ඔයාලගෙන් අහන්නේ නිකන් මේ අනවශ්‍ය කතාවක්. ළමයි විභාගයට ඇඩ්මිෂන් දාන්න තියෙන දිනේ ඉවරද? ඔයාලා දන්නේ නැද්ද? ඇයි දන්නද මම ඒක ඇහුවේ? මේ තව මාස 3ක් තියෙනවනේ. ඉතින් දෙකමාරක් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අම්මලත් එක්ක කතා කරලා ඇඩ්මිෂන් එක දාලා මේ අවුරුද්දේ ඇරලා දාන්න බලන්න. ඉතුරු පාඩම් මේකක ටික දඩබඩ ගාලා කියවගෙන කරගෙන සටහන් හොයාගෙන අපි කරලා බලමු. මේ තව ඊළඟ සෙකන්ඩ් සයි එකේ ලිව්වත් ඇති. එතකොට ඊළඟ අවුරුද්දේ සෙකන්ඩ් සයි එකේ ලිව්වත් ඇති. ප්‍රයිවට් දාන්න. මම දන්න දරුවෝ ගොඩක් අය ඉස්කෝල වලින් අස්සෙලා ඔය වැඩේට දැන් යනවා. ඒකේ වරදක් නෑ මම දකින්න හැටියට. මේ කොරෝනාත් එක්ක ගන්න තියෙන බුද්ධිමත් තියෙනවා. වෙන කරන්න දෙයක් දැන් ගොඩක් ළමයි ලියනවා සර් මේ පාර 22 ළමයි. මම දන්න ගොඩක් අය මේ අවුරුද්දේ ලියනවා. ඒක ඉතින් ගන්න තියෙන බුද්ධිමත් තීරණයක්. වෙන කරන්න දෙයක් නෑ. ඉතින් ඒකට අර තීරණ ගැනීමේ ශක්්‍යතාවයේ දෙමව්පියන්ට වගේම දරුවන්ට තියෙන්න ඕනේ. රයිට්. එහෙමනම් අද දවසේ අපේ කටයුතු අවසන් කරගමු. ආයේ හෙට උදේ අපි හම්බ වෙනවා. හෙට උදේ මේ පාඩම මෙතන ඉඳන් කන්ටිනියු කිරීමක් මම කරනවා. හෙට දවසේ අර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කියන එක මම වගකීමෙන් කිව්වා. හරි. එහෙමනම් හැමෝටම යන්න පුළුවන්. ආයෙත් මේ වෙලාවටද? හෙටත් උදේ 6:08. හරි. හරි දරුවෝ තිරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්.